අපි ආඥා කරමු. සුද්ධ බලවත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ මේ දවස් කීප දවස් පුරාම ඔබ වහන්සේ අප ගෙනාව ගමන ගැන ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දවස් 5 වෙනි දවසත් ඉවර කළා 6 වෙනි දවසට අද පාතබන වෙලාවේදී ස්වාමිනී ඔබ වහන්සේම මේ පසුගිය දින 5 තුලදීම ඔබ වහන්සේ අපට උගන්වමින් දැක්වූ ආ කරුණාව ගැන ස්තුති කරනවා. ඒ වගේම ස්වාමිනී මේ දවසත් අප ඔබ වහන්සේගේ අතට බාර කරනවා. ශුද්ධ බලවත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපට උගන්වන්න, ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන්න, ඒ වචනය හොඳින් තේරුම් ගන්නටත්, ඒ වචනය තුල පැවතීමින් ඒ අනුව නැවත ඵල දරන්නටත් උපකාර කරන්න ස්වාමිනී. සියල්ලේදී ඔබ වහන්සේ මෙතෙක් දැක්වා වූ කරුණාව ගැන ස්තුති කරනවා. අද දවසේ වචනය ඔබ වහන්සේගේ අතට බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේම අපට උගන්වන්න, මටත් මේ දරුවන්ටත් උගන්වමින් ස්වාමිනී මේ වචනය අසන්නන් පමණක් නොවි වචනේ පැවතී නැනවත් ඵලදරන පිණිස අපට උපකාර කළ මැනව. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රේමණීය සහෝදර සහෝදරිනි, අද දවසේ අපි මේ සීරීස් එකේ 6 වෙනි දවසට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ 6 වෙනි දවස එක්ක අපි හැමදාම බලනවා වගේ මේකේ මුලින් ඉඳන් අපි බැලුවොත් මේ සීරීස් එකේ පළවෙනි එක ජයග්‍රාහී ජීවිතයක් සඳහා ඉවසිලිවන්ත වන්න, ඉවසිලිවන්තකම යනු කුමක්ද කියන එක අපි බැලුවා. ඒ වගේම මා තුළ ඉවසිල්ල ඇති කරගන්නේ කෙසේද කියන එක බැලුවා. ඒ වගේම ඉවසිලිවන්තකම කියන එක අපි මූලිකව දැනගත්තා. පීඩා මැද්දේ, කරදර මැද්දේ එනකොට, බලාපොරොත්තු වෙන්නේ නැති දේ වෙනකොට, බලාපොරොත්තු වෙන දේ ඉටු නොවෙනකොට පීඩාව ඇති වෙනවා. ඒ පීඩාවේදී කොහොමද මේ පීඩාව තුළ ජීවිතය පවත්වාගෙන යන්නේ කියන එක තමයි ඉවසිලිවන්තකම. ඒ වගේම ඉවසිල්ල ඇති කරගන්නේ කොහොමද මා තුළ කියන එක අපි බැලුවා. නොඑක් දේවල් ස්වාමීන් වහන්සේ සමග වාද නොකිරීමෙන්, උන්වහන්සේ පරීක්ෂා නොකිරීමෙන්, ඒ වගේම ඉවසීම දරාගෙන යාමෙන් නොඑක් දේ අපි බැලුවා. ඒ වගේම ඉවසිලිවන්තකමේ ප්‍රතිඵල අපි බැලුවා. ඉවසිලිවන්තකම හා බලාපොරොත්තුව, ඒ වගේම ප්‍රේමය හා ඉවසිලිවන්තකම කියන එක අපි බැලුවා. මේ හැම එකටම ඔබ බොහෝ දෙනෙක් පැමිණලා තිබුණ නිසා මම මේ වගේ ආයේ මෙනෙහි කරන්නේ නැහැ. අද අපි පැමිණෙන්නේ 6 වෙනි පාඩමට. එහෙම නැත්නම් සැබෑ ඉවසිලිවන්තකම. තව අපිට තව එකයි යන්න තියෙන්නේ. ඊළඟ එක වෙන්නේ බලාපොරොත්තුවේ ජීවිතය. අද අපි බලන්නේ සැබෑ ඉවසිලිවන්තකම. මේ යටතේ පළවෙනි පදය අපි මෙනෙහි කරන්නට යන්නේ පාවුල් තුමා විසින් රෝමවරුන්ට ලියන ලද යවුම් පත්‍රයේ 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි සහ 4 වෙනි පද. රෝම 5 3 සහ 4 කියන පදවල තමයි බලන්නේ. රෝමවරුන්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 3 4 කියන පද. පීඩා විදීමේදී, පීඩාවලදී ඉවසිලිවන්තකම. එපමණකුත් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද, සහතිකකමෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී ප්‍රීතිමත් වෙමු. මේක ලස්සන කියනවා. එපමණකුත් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද, සහතිකකමෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී ප්‍රීතිමත් වෙමු. මේක ඊටාම ලස්සනට තියෙනවා මේ ඉංග්‍රීසි බයිබලයේ මේ බැලුවාම පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද කියලා තියෙන්නේ. මේක සහතිකකම කියන එක ටිකක් හරියටම අපිට පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි බයිබලයේ තියෙන්නේ approval of God. දෙවියන් වහන්සේගේ අනුමත කිරීම තියෙන්නේ. ඒකේ මීට වඩා හොඳ අර්ථයක් එනවා. පීඩා විඳීමෙන් ඉවසිල්ල ඇති වෙන, ඉවසීමෙන් ස්වාමීන් වහන්සේගේ approval එක ලැබෙනවා. අනුමැතිය ලැබෙනවා. ඒ අනුමැතිය තුල තමයි බලාපොරොත්තු උපදින්නේ. ඒතර පීඩාව ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ අනුමැතිය. නේද? ඊට පස්සේ තමයි බලාපොරොත්තු උපදින්නේ. අපිට සමහර වෙලාවට නිකම්ම බලාපොරොත්තු උපදින්නේ. උපදින්නේ පීඩා විඳීම සහ දෙවියන් වහන්සේගේ අනුමැතිය තුල. දැන් අපි ගත්තොත් එහම ආබ්‍රහම්ගේ ජීවිතයේ පීඩා මැද්දේ යනකොට ස්වාමීන් වහන්සේ අනුමැතියක් දුන්නා.
ඒ අනුමැතිය තමයි පොරොන්දුව. ඊට පස්සේ ඒක තුල බලාපොරොත්තු වෙනවා. ඒක නිකම්ම ඉන්නේ. පීඩාව මැද්දේ යනකොට ඒක අනුමත කරනවා. පීඩාව යම් ස්ටේජ් එකකට ගියාම. එතකොට මේ වෙලාවෙදි අපිට තේරෙන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. ඇයි එහෙම පීඩාව වෙන්නේ? ඇයි එහෙම පීඩාව වෙන්නේ? ඇයි එහෙම පරාජය වෙන්නේ? එහෙම කියලා තේරෙන්නේ නැහැ. නමුත් මේ පීඩාවක් විතරයි තියෙන්නේ. ඒ පීඩාවෙන් පස්සේ අනුමැතියක් හම්බ වෙනවා. ඒ අනුමැතියත් එක්ක ඉපදෙනවා බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව අපි හිතපු දේ නෙවෙයි සමහර විට. අපි හිතපු බලාපොරොත්තුව නෙවෙයි. ඊට වඩා උසස් බලාපොරොත්තුවක්. ඒ වගේම හිතාගන්න බැරි බලාපොරොත්තුවක් සහිත ජයග්‍රහණයක්. ඒක තමයි හම්බෙන්නේ. ඒ නිසා පීඩා විඳීමත් එක්ක ලස්සන මේ ස්ටෙප්ස් තියෙනවා. පීඩා විඳීමේ ඉවසිල්ල ඇති වෙනවා. නේද? ඒතර අපි ඉස්සල්ලාම පාඩමේ බැලුවා ඉවසිල්ල ඇති වෙන්නේ කොහොමද කියලා නේ? පීඩා කාලයන් මැද්දේ. මෙතන තායිත් ඒක තහවුරු වෙනවා. පීඩා විඳීමෙන් ඉවසිල්ල. ඉවසිල්ලෙන් සහතිකකම ස්වාමීන් වහන්සේගේ අනුමැතිය ලැබෙනවා. දැන් හරි. ඔයා මේක ටෙස්ට් කරලා තියෙනවා හරි. එතකොට හරි. නේද? ඊට පස්සේ බලාපොරොත්තුව තියෙනවා. ඔබ දන්නවා දැන් සමහරක් වෙලාවට ඔය ලොකු මේ සයිට් එකක වැඩ බිමක සමහරක් වෙලාවට ලොකු බඩු එහෙම ගෙනියන දොඹකර තියෙනවා. වගේම අර මේ කේබල්ස් වලින් බඩු එහාට මෙහාට කරනවා. මේ කේබල් එකක් ඉස්සෙල්ලා ටෙස්ට් කරලා තියෙනවා. මේ හැම කේබල් එකක්ම ටෙස්ට් කරලා තියෙනවා ඒක කොච්චර බර දරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තමයි ඒක එළියට දාන්නේ මෙන්න මේකෙන් මෙච්චර කරන්න පුළුවන් කියලා. ඒ වගේ එතකොට ඒක ටෙස්ටඩ්. ඒ කේබල් එක එළියට දානකොට කියනවා මෙච්චර ප්‍රමාණයක් ලෝඩ් එකක් මේකට ගන්න පුළුවන් කියලා. ටෙස්ටඩ්. එතකොට ඒ ප්‍රමාණයට තමයි ඒක ලෝඩ් එක දෙන්නේ. ඒ වගේ ඔබටත් මටත් පීඩාව එනකොට ඒ පීඩාවේ යම් ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට එනකොට දන්නවා මෙච්චර ප්‍රමාණයක් මේකට දරන්න පුළුවන් කියලා. එහෙම දරුවට පස්සේ ඒක අනුමත කරනවා. ටෙස්ට් කරලා අනුමත කරනවා. හරි? අනුමත කරා කියලා කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ජයග්‍රහණයක් තියෙනවා. එතකොට මේක ඊටාම තේරුම් ගත යුතුයි පීඩාවලදී ඉවසිලිවන්තකම. ඒකට උත්තරයක් නෑ සමහරක් වෙලාවට. මොකක්ද වෙන්නේ කියලාත් උත්තරයක් නෑ. නමුත් ඒක එක්කම ඊළඟට එනවා හිතාගන්න බැරි ජයග්‍රහණයක්. පීඩාවේ වෙලාවේදී අපිට පීඩාවක් වගේ තමයි ඒක පේන්නේ. හැබැයි එකම දේ මේ පීඩාව පිළිගන්න ඕනේ සතුටින්. පීඩාව තුලින් අපි සම්පූර්ණයෙන් පරාජය වුණා කිසිම දෙයක් නැතුව වැටුණා කියලා හිතන්න හොඳ නැහැ. හිතන්න නැතුව මේ පීඩාව මැද්දේ ස්තුති කරන්න ඕනේ. ඊළඟට වෙන්නේ හිතපු නැති දෙය. කවදාවත් හිතන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ පීඩාවට අපි මූණ දෙන ක්‍රමය අනුව. මොකද පීඩාවත් එක්ක අනුමැතියක් ලැබෙනවා. අනුමැතිය ලැබෙන්නේ පීඩාවේදී කොහොමද මෙයා හැසිරෙන්නේ කියලා. පැහැදිලිද? ඉතින් අපි පීඩාවේදී හැසිරිය යුතු නැති විදියට හැසිරුණොත් මොකද වෙන්නේ? අනුමැතිය හම්බ වෙන්නේ නැහැ. ටෙස්ට් එක ෆේල් නේද? ඒක හරියට ගියාම මොකද වෙන්නේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මහත් ආශිර්වාදයක් කරනවා හිතාගන්න බැරි. සියල්ල වෙනස් දෙයක් කරනවා. ඒක තමයි ඒක අත්දැකීමෙන් ඔබට දැනගන්න පුළුවන්. එතකොට මේක ගොඩාක් වෙලාවට එහෙම දේ සිද්ධ වෙනවා. එක දරුවෙක් හිටියා. මේ දරුවා පාසලට එනකොට ටිකක් අඩුපාඩුකම් සහිත දරුවෙක්. ඒ නිසා එනකොට ඇඳුම ටිකක් කිලුටු වෙලා ඉරිච්ච සමහරටක දුර්වල වෙච්ච ඇඳුමක් එහෙම ඇඳගෙන ඉන්නේ. ඒ නිසා අනිත් ළමයි පොඩ්ඩක් මෙයාව කොන් කරන තත්වයක් තිබුණා. හැබැයි මේ ගුරුවරයා හොඳට බලාගෙන හිටියා මෙයා දිහා. සමහරක් වෙලාවට ළමයාට විහිළු කරනවා, කොන් කරනවා. එහෙම වෙලාවට මේ ළමයා හැසිරිච්ච ආකාරය ගුරුවරයා ඉතා හොඳින් බලාගෙන හිටියා. කවුරු හරි මොන හරි කියනකොට එයා hina වෙලා යනවා. මුකුත් කියන්නේ නැති. ඉතින් මේක දෙතුන් පාරක් නෝටිස් කරපු ගුරුවරයා කියනවා මට පුදුමයි ඔබ ගැන. ඔබ පොඩි දරුවෙක් හැටියට මෙහෙම අනිත් අය ඔබට විහිළු කරනකොට නැත්තම් මොන හරි කියලා හිත රිදවනකොට ඔබ hina වෙලා යනවා. මම දැක්කා. ඔබ කොහොමද එහෙම ඉන්නේ කියලා. මේ ගුරුවරයා මේ ළමයාගෙන් අහනවා. එතකොට මේ ළමයා කියනවා සර් මගේ අපේ ජීවත් කරවන්නේ මගේ තාත්තා. මගේ තාත්තගේ කකුල් දෙකම නෑ. උදේට එයාව අර රෝද පුටුවක තියලා මම ගෙනියලා
අර හන්දියේ තියෙන ගහ මුල හිටවන වාඩි කරවනවා. වාඩි කරවුවට පස්සේ ආව ආයේ හවස මම ගිහිලා ගේනවා. ඒ ගේන කාලය තුල වෙනකල් එයා සපත්තු මහනවා. එයාගේ රස්සාව තමයි සපත්තු මහන එක. සමහරක් වෙලාවට සපත්තු මහුවා මිනිස්සු බැනුම් අහගන්නවා. හරියට ගාන දෙන්නේ නැතුව යනවා. ඉතින් මම ඒක දැකලා තියෙනවා. මම දැක්කා හැබැයි ඒ සපත්තු මහලා මුදල ලැබෙන මුදලෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මමයි තව දෙන්නෙකුයි ජීවත් වෙනවා. එතන මම තේරුම් ගත්තා තාත්තා කොච්චර දුක් විඳින්මින් ඉවසීමෙන් ඉන්නවද කියලා. ඉතින් ඒ නිසා මේ ළමයි කියන එක මට ගාණක් නෑ. ඒ නිසා මට අපේ තාත්තට එච්චර දුක් විඳින්න පුළුවන් නම් මට මේක ගාණක් නෑ කියලා. ඔව් සන්තෝෂෙන් hina වෙලා කියාගෙන ගියා. ඒ ගුරුවරයා තේරුම් ගත්තා කොච්චර සත්‍යයක්ද මේ කියන්නේ කියලා. ඒ වගේ පීඩා විඳීමේදී අපි වෙන කෙනෙක් සමහරලාට දුක් විඳින එක බැලුවාම අපිට පේනවා අපි දුක් විඳින ප්‍රමාණය අඩුයි කියලා. ඒ නිසා පීඩා විඳීමේදී ඉවසිලිවන්තකම ඊටාම වැදගත් වෙනවා. ඒක ඒ පීඩාව ඉවසිලිවන්තව දරා ගැනීම තුළ මහත් දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ වචනේ කියන්නේ පීඩා විඳීම නිකාංග පීඩා විඳිනව නෙවෙයි. පීඩා විඳීමෙන් ඉවසිල්ල ඇති වෙනවා. ඒ වගේම ඉවසිල්ල විතරක් වෙලා හැමදාම ඉවසගෙන ඉන්නවා පීඩා විඳගෙන කිසි දෙයක් නැතුව යන්නේ නැහැ. නේද? ඉවසිල්ලෙන් සාහිතිකකම ලැබෙනවා. නැත්තම් දෙවියන් වහන්සේගේ අනුමැතිය ලැබෙනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ අනුමැතිය ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට බලාපොරොත්තුවක් ලැබෙනවා. එතකොට බලාපොරොත්තුව කියලා කියන්නේ හිතන්නේ නැති දේ ඊට පස්සේ ඒක සම්පූර්ණ වෙනවා. ඒක තමයි ඔහොම යන්නේ. පීඩා විඳීමේ ඉවසිල්ලද ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුව ලැබෙනවා. ඊළඟට කොහොමද මේ බලාපොරොත්තුව විතරක් ලැබිලා ඉතුරු වෙන්නේ? අපිට ප්‍රශ්නයක් වෙනවනේ. බලාපොරොත්තුව ලැබෙන පීඩා විඳගෙන යනවා. පීඩා විඳීමෙන් අන්තිමේදී ඉවසිල්ල ඇති වෙනවා. ඉවසිල්ල තුලින් තැන්පත්කමක් ඇති වෙනවා. අප්‍රූවල් එකක් හම්බ වෙනවා දෙවියන්වහන්සේ. ඒ එක්කම බලාපොරොත්තුවත් ඇති වෙනවා. ඊට බලාපොරොත්තුව විතරක් තිබිලා ඉතිරි වෙයිද? නෑ. දේවවචනේ කියනවා බලාපොරොත්තුව ලැජ්ජාවටපත් නොවන්නේ කියලා. බලාපොරොත්තුව ලැජ්ජාවටපත් නොවන්නේ කියලා. ඒ නිසා අන්තිමේදී මොකද වෙන්නේ? පීඩා විඳීමේදී ඉවසිල්ලෙන් අනුමැතිය නැත්නම් සහතිකකමෙන් බලාපොරොත්තුවෙන් ලැජ්ජාවටපත් නොවි සම්පූර්ණ වීම. ඉතින් මේ ඔක්කොම චේන් එකක් වගේ යනවා. මේ දේවවචනේ හොඳට බැලුවාම මේ හැම එකකටම යන්න හරියට එක එකට යන්න ක්‍රමයක් තියෙනවා. ඒක අන්තිමේට ස්වාමීන් වහන්සේ කරුණාව තුල සම්පූර්ණ වෙනවා. හැබැයි ඒ වෙලාවේදී පීඩා විඳීමේදී ඉවසිල්ල නැති වුණොත් සහතිකකමට යන්නේ නැහැ. සහතිකකමට යන්නේ නැත්නම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එතකොට ලැජ්ජාවටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. පරාජයටපත් වෙනවා. එසම එකකට සම්බන්ධයි. හරියට මේ ක්‍රිස්මස් ට්‍රී එකේ දාන බල්බ් බැල වගේ නේද? ඔක්කොම තියෙනවා එක බල්බ් එකක් පිච්චුනාම අනිත් එක පත්තු වෙන්නේ නේද? හරි? ඒ වෙලේ එකක් කියොත් අනිත් එක යන්නේ. ඒ කියන්නේ එකකට සම්බන්ධයි. ඒ නිසා පීඩා විඳීම කියන එක සහ ජයග්‍රහණය කියන එක ඔක්කොම සම්බන්ධයි එකට. හැබැයි එක ස්ටෙප් එකකින් යන්න තියෙනවා. සමහරක් වෙලාවට උත්තරයක් නෑ වගේ පේනවා. නමුත් උත්තරයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. ඊළඟට අපි බලන්න යනවා යේසුස් වහන්සේ තුල දුක් විඳීමෙන් අධෛර්ය නොවීම. ගොඩක් වෙලාවට අපි පීඩා විඳීමේදී අධෛර්ය වෙනවා. අපි යන මාර්ගය හරිනම් යේසුස් වහන්සේ තුල යන මාර්ගය හරිනම් අධෛර්ය වෙනවා. අධෛර්ය නොවී සිටීම. එලිදරව් 2 සිට 3 2 සහ 3. එලිදරව් 2 2 3. එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරන් නුරුස්සන බවද ප්‍රේරිතයන් නොවන නමුත් තුමූම ප්‍රේරිතයෝ කියන්වන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් කුසුලා ක්ලාන්ත වූ බවද දනිමි. මොකද මේ කියන්නේ? එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද. ක්‍රියාවල් දැකලා තියෙනවා වැඩ සහ ඉවසීම. වැඩ කරනවා ඒ වගේම ඉවසීමෙන් ඉන්නවා.
නුඹ නපුරන් නුරුස්සන බවද ඒ සියල්ල දාලා අන්තිමේදී කියනවා ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. මොකද කියන්නේ? මාගේ නාමය නිසා කියලා කියන ස්වාමීන් වහන්සේ කැමැත්ත කරගෙන යනකොට උන්වහන්සේ කැමැති විදිහට ජීවත් වෙද්දිත් මොකද වෙන්නේ? දුක් පීඩා එනවා. නේද? ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අනුවම උන්වහන්සේගේ සැලැස්ම අනුවම උන්වහන්සේ කැමැති විදිහට උන්වහන්සේගේ මඟ පෙන්වීම විදිහට යද්දිත් දුක් පීඩා එනවා. හැබැයි මොකද වෙන්නේ? දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. එතන මේ එන දුක් පීඩා අපි හිතන්න බෑ ස්වාමීන් වහන්සේ ඔන්න දැන් අපි උන්වහන්සේට ආඥා කර ඔක්කොම හරි දැන් ඔක්කොම හරි කිසිම දෙයක් නැහැ නේද? දුකක් නැහැ පීඩාවක් නැහැ හොඳ. එහෙම නැහැ. එහෙම අනාත්මයේ දුක් පීඩා එනවා. එහෙනම් මොකක්ද එතන ආඥා කිරීමේ ප්‍රතිඵලය? අපි ආඥා කරලා උන්වහන්සේගෙන් ඉල්ලලා මොකද්ද තියෙන ප්‍රතිඵලය? මේ පීඩාවල් දරා ගැනීමේ ශක්තිය ලැබෙනවා. පීඩාවල් දරා ගැනීමේ ශක්තිය ලැබෙනවා. සමහරක් වෙලාවට යාඥා කරාම යාඥාවට උත්තර ලැබෙනවා. උත්තර අපි බලාපොරොත්තු වෙන දේම ලැබෙනවා. එතකොට මම මොකක් හරි දෙයක් ඉල්ලුවා ඒක ලැබුණා. ඒක එක විදියක්. තව විදියක් ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතුව අපිට දෙනවා සෝදිසි කරගන්න. ඒ වෙලාවේදී කොහොමද අපි හැසිරෙන්නේ කියලා බලනවා. ඒ වෙලාවේදී අප ශක්තිමත් වුණොත් ඊළඟට ඒකේ අර පොලියත් එක්ක ආය එකක් හම්බ වෙනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. මේක ඔබට හොඳට අත්දකින්න පුළුවන්. හැම ජයග්‍රහණයකටම ඉස්සෙල්ලා පරාජයක් වගේ පේන්න තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඒකට ආශිර්වාද කරනවා. ඒක සහෝදරයෙක් හිටියා ඔහු ඕස්ට්‍රේලියාවට යන්න ඔහු ටෙස්ට් එකක් කරලා තිබුණා. ඒ ටෙස්ට් එක පළවෙනි පාර ඔහු අසමත් වුණා. දෙවෙනි පාර අසමත් වුණා. තුන්වෙනි පාර ඔහු ස්වාමීන් වහන්සේට විශ්වාසයෙන් ගියා. ඔහු යාඥා කළා ස්වාමීන් වහන්සේට බාර කළා ඔක්කොම තුල ගියා. තුන්වෙනි පාරත් ෆේල් වුණා. දැන් ඔහුගේ භාර්යාව අහනවා බ්‍රදර් මේ පාර යාඥා කරලා ගිහලා ඔක්කොම කරලත් ෆේල් වුණානේ කියලා. මම ඔහුගෙන් ඇහුවා ඔබ මොකක්ද හිතන්නේ? ඔහු කියනවා මම ඊළඟ පාර කරනවා ඊළඟ පාර මම පාස් වෙනවා කියලා. මං කිව්වා කොහොමද ඔබ කියන්නේ? තුන් පාරක් ගිහිල්ලා ෆේල්. නෑ හැම පාරම මට බැරිව තිබිච්ච එක මේ පාර පුළුවන් වුණා කියලා. හැබැයි මම විභාගේ ෆේල්. හැබැයි මට බැරිව තිබුණදී යමක් සිද්ධ වුණා මේ පාර ඊට වඩා කියලා. ඔව් ඊළඟ පාර ගියා ඔව් සමත් වුණා. ඔව් ඒ නිසා දැන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගියා ඔහුගේ විභාගය කරන්න. අවුරුදු දෙකක් දැන් එහෙ ගත කරනවා. ඔව් සියලුම බලාපොරොත්තු නැතුව තිබිච්ච වෙලාවේ හතරවෙනි පාර ගියේ නිකම්ම ගියා. නමුත් ස්වාමීන් වහන්සේට ආශිර්වාද කළා. ඒ නිසා ඔහු පළවෙනි පාරද දෙවෙනි පාරද තුන්වෙනි පාරද හතරවෙනි පාරද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔහු අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ඔහු සමත් වුණ පුද්ගලයෙක් වුණා. හැබැයි ඔය පීඩාව වෙලාවේ ඔහු හැසිරිච්ච ආකාරය ඊටාම ප්‍රශංසනීය වුණා. තව ඒ වගේම එකක් වුණා. එක යුවලක් හිටියා. ඒගොල්ලන්ට දරුවෝ හිටියේ නෑ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මඟ පෙන්වුවා එයාට ඒගොල්ලන්ට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඊට පස්සේ දරුවෙක් ලැබෙන්න පිළිසිඳ ගත්තා. අරගෙන ඉවර වෙලා ඔවුන් එංගලන්තේ ඉන්නේ. ඊට පස්සේ මාස දෙකක් යනකොට ඒක නැති වෙලා ගියා. ගියාම ඒ සහෝදරයා ඒ පුද්ගලයා මේ කාන්තාව කිව්වා මගේ සියලුම බලාපොරොත්තු සුන් වුණා. මම ගොඩාක් බලාපොරොත්තු හිටියා මේ පාර කියලා. ඒතර මේ සහෝදරයා කියනවා මම සන්තෝෂ වෙනවා. අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියපු දරුවෙක් ලැබෙන්න ගියේ එක ගැන කියලා. ඔය සන්තෝෂ වෙනවා. ඔය කොහොමද හම්බ වෙන්නේ නැහැ කියන වෛද්‍ය වාර්තාව තිබිච්ච එකේ දැන් හම්බ වෙන්න ගියේ එක ගැන සන්තෝෂ වෙනවා. ඒක උන්නේ ආඥාවෙන් යුක්තව දෙවනි වාර්තාවට ගියා. දෙවනි වාර්තාවේ දරුවා ලැබුණා. දරුවා ලැබිලා පැය දෙකක් තුනක් ජීවත් වෙලා දරුවා නැති වුණා. එතකොට මේ කාන්තාව විශාල වශයෙන් කඩා වැටුණා.
දැන් මෙහෙම වෙලා දරුවෙකුත් ලැබිලා ඔක්කොම වෙලා දරුවා නැති වුණා කියලා. ඒතර මම මේ එයාගේ මහත්තයන් ඇහුවා බ්‍රදර් ඔයා මොකද්ද හිතන්නේ? නෑ බ්‍රදර් මම මේ පොඩි වෙලාවෙදි මෙයාගේ පින්තූරයකුත් අරගෙන බර්ත් සර්ටිෆිකේට් එකත් හැදුවයි කිව්වා. හරි? එයාක කවදාවත් හම්බ වෙන්නේ නෑ කියපු දරුවා ලැබුණ නිසා ස්තුති කරනවා කිව්වා. ළමයා ලැබුණා. හැබැයි එයාගේ තිබුණ ප්‍රශ්නයන් නිසා විෂ බීජයක් ඇතුළේ දරුවා නැති වුණා. ඊට මේ කාන්ත වායාව ලංකාවට ආවම පියාක්න කළා ආයෙ ගියා. තුන්වෙනි වතාවේ ආයෙ පිළිසිඳ ගත්තා. දැන් මේ එකපාරක්වත් ලැබෙන්නේ නැහැ කියපු එක්කෙනා තුන්වෙනි වතාවට දරුවෙක් ලබන්න පටන්. ඒ පාර ඔන්න දැන් කොහොම හරියට දැන් ගිය පාර අඩුපාඩුකම් ඔක්කොම බලාගෙන හොඳ මෙඩිකල් අටෙන්ෂන් එක හොඳට ලැබුණා. එලා දරුවා ලැබෙන්න මාසයක දෙකකට ඉස්සෙල්ලා ස්කෑන් කරා. ස්කෑන් කරාම කිව්වා දරුවා හොඳට ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දරුවාගේ කකුල් ඇද වෙනවා කියලා. ඇද වෙලා තියෙන්නේ කියලා. දැන් ලොකු ප්‍රශ්නයක්. දැන් දරුවේ ලැබෙන්න යනවා ලැබෙන දරුවාගේ කකුල් ඇදයි. දැන් ආයෙත් කඩාගෙන වැටුණා. ඉතින් මම කිව්වා ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේ කිව්වා එක දෙයක් කිව්වා. දරුවාගේ කකුල් ඇද්දද නැද්ද හිතන්න එපා. දරුවා ලැබීම ගැන ස්තුතිවන්ත වෙන්න. ඊට පස්සේ දරුවා ඇවිදින කාලේ සාමාන්‍ය දරුවෙක් වගේ ඇවිදිනවයි කියලා. හරියටම කාලේ ගියා දරුවා ලැබුණා කකුල් ඇදයි. ඊට පස්සේ අර ලොකු ෂූස් වගේ දාලා මොකක් කරේ වේට් එකක් එහෙම දාලා දැන් ඉතින් මේ මම වරිඩ් දැන්. ඒකන අවුරුදු 5ක් ගියාට පස්සේ පොඩි ඔපරේෂන් එකක් කරලා ඒක හදන්න ඕනේ. අවුරුදු 5ක් වෙනකල් ඔහම තමයි කියේ. ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ. එයා සාමාන්‍ය දරුවෙක් ඇවිදින කාලේදී ඇවිදිනවා කියලා. හරියට අවුරුද්දයි මාස දෙකක් විතර ගියා. දරුවා ඇවිදින්න පටන් ගත්තා. රෙහි ඉඳන් කතා කරලා කිව්වා බ්‍රදර් දරුවා ඇවිදිනවා. පර්ෆෙක්ට්ලි ඇවිදිනවා කියලා. හම්බ වෙන්නේ නැහැ කියපු දරුවෙක් තුන් වතාවක් ගිහිලා හම්බ වෙලා කකුල් ඇද වෙච්ච දරුවෙක් කකුල් කෙලින් කරලා සාමාන්‍ය දරුවෙක් වගේ ජීවත් වෙන්න සලස්වපු දෙවියන් වහන්සේට අපි ස්තුති කරන්න ඕනේ. මේක තමයි යථාර්ථය. මේක තමයි පීඩා විඳීමේ ඉවසීම කියන්නේ. මේක තමයි තැන්පත්කම කියන්නේ. මේක තමයි බලාපොරොත්තුව කියන්නේ. ඒක තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. ඒ නිසා මෙතන හොඳට මතක තියාගන්න ඕනේ යේසුස් වහන්සේ තුල දුක් විඳීම තුලින් අපි දකිනවා පීඩාව විඳීම තුලින් අපි ජය ලබනවා. ඒ වගේම එතනදී ස්වාමීන් වහන්සේ ගොඩක් දේ ඉගෙනුවා. මම දන්නවා මේ කියපු සහෝදරිය ගැන නිශාන්ති සහෝදරිය මෙතන ඉන්නවා දන්නවා. එයා දැකලක් තියෙනවා. ඉතින් මේ සාක්ෂිය පුදුම සාක්ෂියක්. දැන් ඔවුන් එංගලන්තේ ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් කියන්නේ. වෙන්න බැරි දේ කවදාවත් වෙන්න බැරි දේ උන්වහන්සේ ඉෂ්ට කරන. හැබැයි මේක ඒ වෙලාවේදී පේන්නේ නැහැ. ඒ වෙලාවේදී පේන්නේ පරාජය තුන් වතාව පරාජය. නමුත් ස්වාමීන් වහන්සේ ජයග්‍රහණය මිස පරාජය දෙවියන් වහන්සේ නෙවෙයි. ඒතර යේසුස් වහන්සේ තුල දුක් විඳීමෙන් අධෛර්ය නොවීම. අපි දුක් විඳින ඒවා තියෙනවා. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා යේසුස් වහන්සේ තුල දුක් විඳීම. මොකක්ද යේසුස් වහන්සේ තුල දුක් විඳීම කියලා කියන්නේ? උන්වහන්සේ කැමැත්ත කිරීම නිසා, උන්වහන්සේගේ සැලැස්මට අනුකූලව ජීවත් වෙන්න ගිය නිසා, උන්වහන්සේ කැමැති විදියට ජීවත් වීම තුලින් ලෝකය ඔබ කොන් කිරීම නිසා එහෙම පීඩා එනවා. ඒතර ඒ වගේ එකකදී විශේෂයෙන් අධෛර්ය නොවී යන්න ඕනේ. හොඳම උදාහරණය තමයි ස්තේපන්. නේද? ස්තේපන්ව ගල් ගහලා මරනවා. ස්තේපන් දෙවියන් වහන්සේ තුල විශ්වාසවන්තව ඉන්නවා. යේසුස් වහන්සේ තුල විශ්වාසවන්තව ඉන්නවා. ස්තේපන්ව ගල් ගහන්න ඉස්සෙල්ලා ස්තේපන් කියනවා මම මේම දකිනවා මුළු කතන්දරයේම කියන ඊශ්‍රායල් සෙනග ගෙනාව හැටි දෙවියන් වහන්සේ ඒගොල්ලෝ ගෙනාව හැටි ඔක්කොම කියලා කියනවා මම ස්වර්ගයේ සියලු දේ දකින්නයි. එහෙම තියෙද්දි ගල් ගහලා මරනවා. නමුත් ඒ අන්තිම මොහොත වෙනකල් අධෛර්ය නොවී ඉන්නවා. ඔව් ස්වර්ග රාජ්‍ය උරුමය දිනා ගන්න. ඒතර යේසුස් වහන්සේ නිසා දුක් විඳීම සමහරක් වෙලාවට හරි දේ කරන්න යෑම නිසා දුක් විඳීම ඔබ අත්දකින්න ඕනේ. ඒකෙදි මේ ඉවසීම ඊටාම අවශ්‍යයි. සැබෑ ඉවසීම කියලා කියන්නේ පොඩි දෙයකට ඉවසීම නෙවෙයි විශාල දෙයක් නෙවෙයි බලාපොරොත්තුවක් ඇතුව ඉවසීම.
තුන්වෙනි කාරණේ අපි බලමු. අනුන්ගේ විරුද්ධවාදීකම් දරා ගැනීම හැකියාවත් මේ ඉවසිල්ල තුල තියෙනවා. හෙබ්‍රෙව් 12:3. ඒ නිසා නුඹලාගේ සිත් වලින් ක්ලාන්ත නොවි, ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස තමන්ට විරුද්ධව සිටිය පෞකාරයන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන් වහන්සේ ගැන කල්පනා කර බලන්න. දැන් ඉවසිලිවන්තකම සැබෑ ඉවසිලිකාන්තකම ඇති වෙන්නේ සමහරක් වෙලාවට අපිට එන රෝග පීඩාවලදී ඉවසිල්ල ඇති අවශ්‍ය වෙනවා. නොයෙක් කරදර ආර්ථික ප්‍රශ්න වලදී අවශ්‍ය වෙනවා. නමුත් ඒ ඔක්කොම වඩා අමාරු ඉවසීම තියෙන්නේ කොතනද? අනිත් අයගෙන් පීඩා වෙන වෙලාවේ. අපිට මුදල් නැති නිසා අමාරු ප්‍රශ්න එනවා. නොයෙක් රෝග නිසා නේද? පීඩාවල් නිසා එනවා. නමුත් අනිත් අයගෙන් යම් ආකාරයක බාධා එනකොට යම් ආකාරයකින් පීඩා එනකොට තමයි ඉවසීම අමාරු වෙන්නේ. ඒ වගේ අනුන්ගේ විරුද්ධවාදීකම් දරා ගැනීමට හැකියාව තමයි සැබෑ ඉවසිලිවන්තකම කියන්නේ. සැබෑ ඉවසිලිවන්තකම කියන්නේ නිකන් අමාරුකමකදී නිකන් යන එක නෙවෙයි. කෙලින්ම අනිත් අය ඔබ කොන් කරනකොට අනිත් අය ප්‍රතික්ෂේප කරනකොට අනිත් අය කරහා පීඩා එනකොට ඒ වගේ වෙලාවකට දරාගෙන යෑමේ හැකියාව තමයි සැබෑ ඉවසිලිවන්තකම කියලා කියන්නේ. එතකොට ඒ වගේ වෙලාවක බොහොම අමාරුයි. දැන් ඔබ සමහරක් වෙලාවට දන්නවා ඊස්වාංශික ජීවිතය තුළ මේ අන්තිම අවස්ථාවේ කුරුස්සේ අවස්ථාවේ විශාල සෙනඟක් ප්‍රතික්ෂේප කරපු වෙලාවක් නේද? ඒ වගේ වෙලාවක කොහොමද උන්වහන්සේ හැසිරුනේ? අපිට ආදර්ශයක් තියලා දෙනවා. ඒ නිසා විරුද්ධවාදී තත්වයන් වලදී හැසිරීම ඉවසීම ඊටාම හොඳට සෝදිසි කරන තැන. අපිට තනියම ඉඳෙද්දි ඉවසන්න පුළුවන්. අපිට පීඩාවෙද්දිත් ඉවසන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නෙද්දිත් ඉවසන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයන් විසින් එපා කරනු ලබන විට, මනුෂ්‍යයන් විසින් කොන් කරනු ලබන විට, මනුෂ්‍යයන් ඔබ විවේචනය කරන විට, මනුෂ්‍යයන් ඔබට විරුද්ධව විරුද්ධවාදීකම් කරන විට ඉවසීම ඊටාම අමාරුයි. එතකොට ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒක තමයි පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි හෙබ්‍රෙව් 12:3 කියන්නේ. ඒ නිසා නුඹලාගේ සිත් වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස. එතකොට මොකද වෙන්නේ? ක්ලාන්ත වෙලා වෙහෙස වෙනවා. වෙහෙසටපත් වෙනවා. ගොඩක් වෙලාවට එවැනි තත්ත්වයන් වලදී මොකද වෙන්නේ? මිනිස්සු විසින් දෝෂාරෝපණය කළ පීඩා ඇති වෙන වෙලාවෙදී මොකද වෙන්නේ? ක්ලාන්ත වෙනවා. වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙන්නේ ඇයි? කියන්නේ එතකොට අපි යාඥා කරලා හිම්බත් වෙනවා. නේද? ක්ලාන්ත වෙනවා කියන්නේ කලන්ත දාලා වැඩන එක නෙමෙයි. නේද? ගොඩක් වෙලාවට යාඥා කරලා හිම්බත් වෙනවා. කරනවා යාඥාවට උත්තර නැහැ, මොකක්වත් වෙන්නේ නැහැ. නේද? කොච්චර කිව්වත් මේ මිනිස්සු දිගටම මේ මිනිස්සුන්ගේ තේරුම් ගන්නත් බෑ. විරුද්ධකාදීකම් වෙනවා නේද? ස්වාමීන් වහන්සේ කියන මේ වගේ දෙයකදී ක්ලාන්ත නොවි සිටින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි සැබෑ ඉවසිලිවන්තකම කියලා කියන්නේ. එකක් අපිට පෞද්ගලිකව පැමිණෙන මානසික පීඩාවල්, ශාරීරික පීඩාවල්, රෝග පීඩාවල් වෙන්න පුළුවන්, අගහිංකම් වෙන්න පුළුවන්. සියල්ලටත් වඩා අනුන්ගේ විරුද්ධවාදීකම් හරහා එන පීඩාවල් දරා ගැනීමට හැකියාව තිබෙනවා නම් සැබෑ ඉවසිලිවන්තකම තියෙනවා. එතනින් තමයි ටෙස්ට් කරන්නේ කොච්චර දුරට හැකියාව තියනවද කියන්නේ. එක ආයතනයක යොමු වෙච්ච බැඳිච්ච යාළුවෝ දෙන්නෙක් හිටියා. මේ යාළුවෝ දෙන්න ඉස්සර ඉඳන්ම හොඳ යාළුවෝ. වුන් දෙන්නම එකම ආයතනයට වැඩට බැඳුණා. ඉතින් වුන් ඒ කාලේ ඉඳන් අවුරුදු ගාණක් ඒ ස්ථානයේ වැඩ කළා. ඕම සුහදත්වයක් තිබුණා. ඕම කාලයක් යනකොට අවුරුදු 15ක් 20ක් යනකොට වුන් දෙන්නම එකම තැන එකම වෘත්තියේ උඩට යන්න ආවා. එතකොට යම් කාලයක් එනකොට දැන් කවුද සීනිය? කවුද මේකට වැඩි සුදුසු කියන තත්ත්වය ආවා. දැන් මේ ඉස්සර තිබිච්ච මිත්‍රකම චුට්ටක් අඩු වුණා. ඇයි මම අපි දෙන්නම එකට ආවේ. හරි? මෙයා වගේ මටත් පුළුවන් වෙයි. ඉතින් දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් ආවා. එහෙම වුණාම එක්කෙනෙක් මොකද කරේ? එයා කල්පනා කරා දැන් මං කොහොම හරි මේ ඉදිරියේ තියෙන තැන පුරප්පාඩුව ඇති වෙනකොට මම තමයි කොහොම හරි ගන්න ඕනේ. එයා කල්පනා කරා කොහොමද මේක ගන්නෙ? මේක ගන්න හොඳම විදිය තමයි ඉහළ නිලධාරීන්ගේ හම්බ වෙලා, චයාමන් හම්බ වෙලා එයාට පොඩ්ඩක් මගේ ගැන පැහැදිලි කරන්න ඕනේ. ඒතර එයා තමුන් ගැන කියන්න ගත්තා කියලා. මම මෙහෙමයි. ඔව් ඊටත් වඩා එහාට ගිහිල්ලා අනිත් මිනිස්සයව ගේ වැරදිත් කියන්න පටන්.
මම හොඳයි මම තමයි දක්ෂ. ඒ වගේ මෙයාගේ දුර්වලකමුත් කියන්න ගත්තා. දැන් ඉතින් මේ අලුතෙන් ආව සභාපතිතුමා මෙයාගේ වචනේ විශ්වාස කළා. ඒ හැමදාම කතා කරනකොට එයා විශ්වාස කරා මෙයා ඇත්තටම දක්ෂ කෙනෙක් කියලා. ඉතින් ඒ වගේම එයාට ලොකු විරුද්ධවාදී සිතිවිල්ලක් ඇති වුණා අනිත් එක්කෙනා කෙරෙහි. එතකොට මෙයා මේක දන්නේ නැහැ. ඒ පුද්ගලයා දන්නේ නැහැ. හැබැයි පුද්ගලයා ගියාම මෙයා හොඳට සලකන්නේ නැහැ. එයා කිසි දෙයක් දන්නේ නැහැ. එයා හිතන්නෙත් නැහැ එයාගේ යාළුවා ගිහිල්ලා එයාට වරදක් කරා කියලා. එයා යාළුකම තුල හිටියට යාළුවා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම එයාගේ වැරදි කිව්වා. කාලයක් කොහොමම යනකොට මෙයා නොඑක් උපදෙස් දෙන්න පටන් ගත්තා ඒ ප්‍රධානියාට. මේ ප්‍රධානියා අන්තිමේදී තේරුම් හිතුවා මෙයා හොඳ අවුරුදු ගාණක් මෙතන වැඩ කරපු කෙනෙක් කියලා. ඒ උපදෙස් අනුව ඒ ප්‍රධානියා ක්‍රියා කරන්න ගියා. ගිහිල්ලා විශාල ප්‍රශ්න ගොඩකට පැටලිලා විශාල අවුලක් ආයතනයේ සිද්ධ වුණා. ඒ වෙනකොට හැමෝම තේරුම් ගත්තා මේ සියල්ල උනේ මේ පුද්ගලයා නිසා කියලා. අන්තිමේදී පුද්ගලයා වරදකාරයෙක් වෙනකොට ඔහු ඇවිල්ලා ඔහුගේ යාළුවට කියනවා දැන් මාව බේරගන්න මම ඔබට විරුද්ධව කිව්වා උදය නැවත මා කරා පැමිණ තිබෙනවා කියලා. ඒ නිසා ඊටාම භයානක දේ තමයි ඉවසිල්ල ඇති කරගන්න අතරේ අපේ ජීවිතේ සුද්ධකමත් එක්ක ඉවසිලිවන්තකම පාලනය කරන එක. අපිට කිසිසේත් අයිතියක් නැහැ තව කෙනෙක් ගැන වැරදක් කියන්න. ඒක සුද්ධවන්ත ජීවිතයේ තියෙන වටිනාම ලක්ෂණයක්. සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේගේ බලය තිබුණත් ආත්මයන් වහන්සේගේ බලය තිබුණත් මොනවා තිබුණත් කොච්චර බලවත් වුණත් කොච්චර ඉහළ දාසයෙක් වුණත් කිසිම අයිතියක් නැහැ තව පුද්ගලයෙක්ගේ වැරදක් කතා කරන්න. ඇයි එහෙම කියන්නේ? ඊතර තමයි ආත්මික ජීවිතේ ගොඩක් අය දුර්වල කරගන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් අය ආත්මික ජීවිතේ ප්‍රශංසා කරලා নমස්කාර කරලා සුද්ධ ජීවිතයක් ගත කරලා ගොඩාක් පුරවගෙන එක වචනයකින් ඩ්‍රොප් කරගන්න. ඇයි? විනිශ්චය කිරීමේ අයිතිය දීලා තියෙන්නේ කාටද? ක්‍රිස්තුස් වහන්සේට විතරයි. විනිශ්චය කිරීමේ අයිතිය දෙවියන් වහන්සේවත් ගන්නෙ නැහැ. ඒකයි විශේෂත්වය වෙන්නේ. දෙවියන් වහන්සේට විනිශ්චය කරන්න පුළුවන්. දෙවියන් වහන්සේවත් ගන්නෙ නැතුව ඒ විනිශ්චය කිරීමේ අයිතිය දීලා තියෙන්නේ පුත්‍රයාට. ඒ නිසා යේසුස් වහන්සේට විතරයි ඒ අයිතිය දීලා තියෙන්නේ. ඒ අයිතිය අපි ගත්තාම මොකද වෙන්නේ? අපි නිකම්ම විනිශ්චයටපත් වෙනවා. ඇයි එහෙම කියන්නේ? ස්වාමීන් වහන්සේ මිනුම් දණ්ඩක් දීලා තියෙනවා. උන්වහන්සේ කියලා නුඹලා යම් මිම්මකින් මනිනු ලබන්නේද එම මිම්මෙන්ම නුඹලාට මැන දෙනු ලැබේ කියලා. මම ගිහිලා මේ සහෝදරයා ගැන ගිහිලා මොකක් හරි කිව්වහම මොකද වෙන්නේ? මම මෙයාට විරුද්ධව නෙගටිව් 70%ක් විතර යවනවා නේද? එතකොට මොකද වෙන්නේ? මට අනිවාර්යයෙන්ම නෙගටිව් 75%ක් එනවා. ඒක එනවමයි. මේක ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ. අපි සමහර වෙලාවට වේදනාව නිසා, ප්‍රශ්න නිසා, කලබල වීම නිසා නොඑක් දේවල් කියනවා. ඒ ප්‍රමාණයටම ආයෙ ලැබෙනවා. ඒ නිසා මේක දිව ස්වාමීන් වහන්සේ කියන හරියට ගින්නක් වගේ. මේකෙන් දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරන අතරේම සහෝදර මනුෂ්‍යයට විරුද්ධව කතා කරනවා. එතකොට මේ ප්‍රශංසාව නැති වෙලා යනවා. ආයෙත් බිඳුවයි. බිඳුවයි ඔන්න 75ක් විතර ගියා. ආයෙ අනිත් 75 නැති වෙලා ගියා. ආයෙ බිඳුවයි. මුල තැනටම එනවා. නේද? ඒතර ආත්මිකව වර්ධනය වෙන්නේ නැහැ. අන්න ඒකයි වැදගත් දේ වෙන්නේ. ගොඩාක් වෙලාවට ආත්මික වර්ධනයට බාධා වෙන්නේ දිව නිසා, වචනේ නිසා. ඒ නිසා පීඩා විඳීම කියන එක ඊටාම හොඳ ටෙස්ට් එකක්. කෙනෙක් හොඳට ඉන්න වෙලාවේ වචනේ කාටවත් විරුද්ධව කතා නොකර ඉන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන පීඩා කාලයක් දාලා මොකද වෙන්නේ? එතකොට වචන බ්‍රේක් නැතුව යනවා දිගට. නේද? එතකොට ගොඩාක් දේවල් වෙලා ඊට පස්සේ තේරෙනවා මට ගොඩාක් වැරදුනා කියලා. එහෙම වෙනවා. එතකොට ඒ නිසා ස්වාමීන් වහන්සේගේ වචනේ හරියට තේරුම් ගන්න ඕනේ මේ පීඩා කාලයේදී මගේ වචන කොහොමද පාලනය කරගන්නේ කියලා.
මගේ සිතුවිලි පාලනය කරගන්නේ කොහොමද? මගේ ක්‍රියා පාලනය කරගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය වෙන උපකරණය තමයි මොකද්ද? ඉවසිලිවන්තකම. අන්න ඒකයි වැදගත් වෙන්නේ. අපි ආශිර්වාද 500ක් එකතු කරා කියමු. මොකක් හරි යන පීඩා කාලයක් මැද්දේ යන්න ඉඩ හරිනකොට මේ 500ම ඩ්‍රොප් වෙලා තියෙන්නේ. අන්තිමට මුකුත් කරේ නැහැ වගේ. නේද? එහෙම වෙන්න බෑ. මේ පීඩා කාලය අපිව ටෙස්ට් කරලා අපි සෝදිසි කරන කාලයක්. ඒකෙදි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මට ඉවසන්න පුළුවන් කියලා. මට හොඳට ඉවසන්න පුළුවන් කෙනෙක් කියලා වැඩක් නැහැ. නේද? හරි? එහෙම කියලා වැඩක් නැහැ. එහෙම කරලම පෙන්වන්න ඕනේ. ඒක කරන්න අවශ්‍ය වෙන වචනේ තමයි මේ තියෙන්නේ. ඒ නිසා පීඩා විඳීමේ ඉවසීම අනිවාර්ය වෙනවා. එතකොට අපි ඊළඟට බලමු හතරවෙනි පදයේ සිත් තිර කර ගැනීමෙන්. යාකොබ් 5:7 සිට 8. එබැවින් සහෝදරයනි ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව ප්‍රථම හා අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළවේ අනර්ග ඵලගෙන බලා සිටි. නුඹලාත් ඉවසිල්ලෙන් සිටින්න. ස්වාමීන් වහන්සේගේ ඊම ලංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිර කරගන්න. එතන මේ ඉවසීම තුලින් ලැබෙන තව දෙයක් තිබෙනවා. ඉවසීම ප්‍රගුණ කරනකොට සිත් ස්ථිර වෙනවා. මොකටද? ඉවසීම තුල අර එක තැනකට එනවා සිත ස්ථිරයි. නෑ මොනවා වුණත් කමන්නේ හරි දේ තමයි වෙන්නේ කියලා. එහෙම මුලදී වැනෙනවා. මේක වෙයිද කාලය යනවා මේ යනවා මේ වෙනවා නොඑක් දේවල්. නමුත් ඒ ඉවසීම තුල යනකොට එක තැනකට එනවා ස්ථිරයි. ඒක මොනවා වුණත් කමක් නෑ. නේද? හරියට අර කම්මලේ බල්ලාගේ වගේ නේද? හරි. ඉස්සෙල්ලා යකඩ තලනකොට ඌ නැගිටලා යනවා. ආයෙ එනකොට ආයෙ යනවා. ඊට ඔහොමම ගිහිල්ලා ඉවරනට පස්සේ කන ගාව ගිහිල්ලා යකඩ දැලුවත් ගානක් නැහැ. හොඳට හුරු වෙලා නේද? අපි කියනවා ටෙම්පරාදු වෙලා කියලා. නේද? අන්න ඒ වගේ තැනකට එනවා. මේ ඉවසීමෙන් එහෙම තත්ත්වයකට එනවා. එතකොට ස්වාමීන් වහන්සේ තුල ස්ථිර කොමන දෙයක් වුවත් නේද? ගීතිකා පුතේ තියෙන ගීතිකාවේ තියෙන කුමක් වුවත් යේසුස්මයි සියල්ලම කියන නේද? අන්තිමේදී ස්වාමීන් වහන්සේට විතරක් ફોකස් වෙනවා. එතකොට මොනවා වුණත් කමන්නේ අන්න එතන තමයි ස්ථිර වෙන්නේ. ඒ ස්ථිර වුණාට පස්සේ මේ යන ගමන හරියටම යනවා. අපි යනකොට මේ ප්ලේන් එකක යනවා වගේ මෙහෙම ගිහිලා උඩට ගිහිලා ඊට එක තැනකට මෙහෙම උඩට මෙහෙම පැද්දි හාට මෙහාට ගිහිලා එක තැනක් ඉනවා ස්ථිර වෙන. නේද? ඊට පස්සේ මේ ස්ථිර වුණාට පස්සේ ඒක දිගටම යනවා එහෙම. හරි? ඒ වගේ මේ ආත්මික ජීවිතයේ යම් ස්ථිර තැනකට ප්‍රගුණ වෙන්න ඕනේ. එතනට උඩට ගන්න පුළුවන් වෙන්නේ ඉවසිලිවන්තකම තුලින්. ඉස්සරහා යනවා බැරි වෙනවා. ඊට පස්සේ වැරදුනහම ආයෙ හදා ගන්නවා. ඊළඟ ආයෙ හදා ගන්නවා නේද? නමුත් ඒක ගැන මෙනෙහි කරමින් යනකොට යම් අවස්ථාවක ආත්මික ජීවිතේ වර්ධනය වෙනවා. ඒක තමයි තිරකම කියලා කියන්නේ. ඒතර සිර කර ගැනීමෙන් ඉවසීම හරියට මේක මේ මම කියන අපි මේ කතා කරන හැම දෙයක්ම ප්‍රායෝගිකව කරලම බලන්න ඕනේ. නැත්නම් හොඳ ස්ටඩි එකක් කියලා නෝට් එක අහගෙන ගිහිල්ලා ඉවරලා ආයෙ ඊළඟ දවසේ මතකත් නැහැ ඉවසීමත් නැහැ මොකුත් නැහැ. එහෙම නෙවෙයි. හරියටම ප්‍රැක්ටිස් කරන්න. නේද? ප්‍රැක්ටිස් කරලා ඒක පාටම බැරි වෙයි, පෙරදීම් වෙයි, හදාගෙන යන්න ඕනේ. මේක අත්දැකීමේ තමුන්ට තේරෙන්න ඕනේ තමුන්ගේ ජීවිතේ කොච්චර දුරට වෙනස් වෙලාද කියලා. නේද? එක පාට වෙන්නේ ටික වර්ධනය වෙනවා. ඒක අත්දැකීමෙන් දැනගන්න ඕනේ. එතකොට අපි දකිනවා මේ සිර කර ගැනීමේ தත්ත්වය ඊටාම හොඳට යෝෂුවාගේ කතාව තුල. දැන් මෝසස් ඊශ්‍රායල් සෙනග මුදාගෙන රතු මුහුදෙන් ගෙනල්ලා පොරොන්දු දේශය කරා යනවා. යනකොට දැන් මොකද උනේ? කිව්වා කිරියෙන් පැණියෙන් උතරන දේශයකට මම නුඹලාව ගෙනියනවා. ස්වාමීන් කිව්වා නේද? ඒ ඔක්කොම කරගෙන ඇවිල්ලා ඒවල අන්තිමේදී එක තැනකට එනකොට මේ සියලු දෙනා බය වෙනවා. ඇයි? ඔත්තුකාරයෝ කීප දෙනෙක් යවනවා. ඔත්තුකාරයට කියලා කියනවා දැන් අපිට හම්බෙන්න යන දේශයේ මේ වගේ එකක් ගිල සෝදිසි කරන්න. එතකොට 10 දෙනෙක් මෙවිලා කියනවා මොකද්ද? අපෝ ඒ දේශේ නම් අල්ලගන්න බෑ. ඒකේ ඉන්නේ මහා විශාල යෝධයෝ.
කොහොමද අපි දේශය අල්ලගන්නේ? අපිට අල්ලගන්න බෑ. එතන අනිත් අය කියනවා මොකද්ද? අනිත් අය කියනවා එහෙම නම් වැඩක් නැහැ. නමුත් යොෂුවත් කාලෙබුත් කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ අපිට පොරොන්දු වුණා නම් කොහොම හරි මේ යෝධයෝ හිටියත් මේ දේශය අපිට දෙනවා. යොෂුවත් කාලෙබුත් කියනවා. නමුත් අනිත් අය විශ්වාස කරන්නේ නෑ. අනිත් අය කල්පනා කරනවා නෑ නෑ එහෙම නෙමෙයි මේ අල්ලගන්න බෑ. ඇත්තට මේ දේශයේ ඉන්නේ යෝධයෝ තමයි. කවුද ඉන්නේ? කානානිවරු, හිවිවරු, හිත්තිවරු, යෙබුසිවරු, අමෝරිවරු ඔක්කොම ලොකු යෝධයෝ තමයි ඉන්නේ. නමුත් බාහිර දේ නෙමෙයි අපිට පේන්නේ මේ යෝධයොත් එක්ක කොහොමද සටන් කරන්නේ. නමුත් අපිට අමතක වෙනවා මිනිස්සුන්ට අමතක වුණා කවුද මේ පොරොන්දුව දුන්නේ කියලා. පොරොන්දුව දුන්නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කිව්වේ නෑනේ කවුරුත් නෑ යෝධයොත් නෑ නුඹ දේශයට ආව ගමන් නිකම්ම දේශය ඔන්න ඕපන් තියනවා ගිහිල්ලා අල්ලගන්න එහෙම කිව්වේ නෑනේ. නේද? මම දේශය නුඹලට දෙනවා. හැබැයි යන්න ඉස්සරහට. සටන් කොට දේශය දිනා ගන්න. ඊට පස්සේ නිසා අවුරුදු 40ක් රස්තියාදු වෙලා ආයෙ සියලු දෙනාම නැති වුණාට පස්සේ තමයි ගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න සිත් ස්ථිර කරගන්න ඕනේ. පීඩාව මැද්දේදී සිත් ස්ථිර කරගන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේගේ ඩිරෙක්ෂන් එකේ නම් අපි යන්නේ සිත් ස්ථිර වෙනවා. ඊට විරුද්ධ මාවතක නම් යන්නේ ස්ථිර වෙන්නේ නැහැ. ඒ නිසා එතකොට අපි බලන්න ඕනේ යන පාත් එක හරිද කියලා. කලබල වෙලාවේදී වැරදි තීරණයද ගන්නෙ හරි තීරණයද ගන්නෙ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක හරියට මේ වගේ. අපි පාරේ යනකොට එක තැනක තියෙනවා කලර් ලයිට්ස් තියෙනවා. සිග්නල් ලයිට්ස්. එතකොට එක තැනක ඔන්න දැන් අපිට රතු කොළ එළියක් තියෙනවා. කොළ එළිය තිබිලා අපි ගියාට පස්සේ අපිට ආයෙත් හන්දියක් එනකල් තියෙන්නේ කෙලින් පාරක්. මැද්දේ නවත්තගෙන අහන්න ඕනද කාගෙන් හරි? නෑ මැද්දෙන් කෙලින් පාර තියෙන්නේ. නේද? ඊළඟ හන්දිය වෙනකල්ම තීරණයක් ඕනේ නැහැ කෙලින් යත හැකියි. හැබැයි ඊළඟ හන්දියේදී ආයෙ තීරණයක් ගන්න වෙනවා. මෙහෙටද යන්නේ වමටද යන්නේ දකුණටද යන්නේ මේ පැත්තටද යන්නේ තීරණයක් ගන්න. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. එතකොට එක තැනක හිතේ සමාදානය තියෙනවා නම් ඒ සමාදානය නිහිම අල්ලගෙන යන්න විතරයි තියෙන්නේ. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ සිත් ස්ථිර කරගන්න. හැම තිස්සෙම උන්වහන්සේ තුළ ස්ථිරව ගමන් කරනකොට වැරදි දේ නෙමෙයි හරි තැනටම තමයි යන්නේ. ඒ නිසා පීඩා විඳීමේදී ඒ වගේම ඉවසිලිවන්තකම තුළ ස්ථිර සිතක් ඇති වෙනවා. ඊළඟට අපි බලමු පස්වෙනි පදය ලූක් 21:19. නුඹලා ශාන්ති ගුණයෙන් සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනා ගන්නහුය. මේ ශාන්ති ගුණය ඉවසීමත් එක්ක සම්බන්ධ වෙන දෙයක්. නේද? එතකොට මේ ශාන්ති ගුණයේ සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනා ගන්නවා. මොකද්ද මේ කියන්නේ? ආත්ම දිනාගන්නේ මොකකින්ද? මොකකින්ද ආත්මය දිනාගන්නේ? අපි සාමාන්‍යයෙන් කෙනෙක් ඉපදුනාට පස්සේ එයාගේ ජීවිතේ ඔහේ යන්න ගියොත් මොකද වෙන්නේ? මේ ලෝකයේ රැල්ල අනුව ගමන් කරනවා. නේද? ගිහිල්ලා වයසට ගිහිල්ලා ඉතින් මැරෙනවා. මැරෙනකොට යන්නේ මේ ලෝකයේ තියෙන එක අනුව. ස්වාමීන් වහන්සේගේ ඩිරෙක්ෂන් එකට නෙවෙයි. ඒතර ආත්මයේ ගැලවීම ලබන්නේ නැහැ. ඒතර මේ ගැලවීම ලබනවා කියලා කියන්නේ මේ යන ඩිරෙක්ෂන් එකෙන් වෙනස් වෙලා සදාකාල කෝච්චියට නගින එක. වැරදි කෝච්චියට නැගුවොත් අනිත් පැත්තට යන්නේ. නේ සමහරු එකේ නැගලා යනවා. හරි හොඳට එන්ජොයි කර කර යනවා ඒකේ. නේද? ඒ කෝච්චි අනිත් එකට නගින එක තමයි ගැලවීමේ රාමුවට යන එක තමයි සදාකාල ජීවනයට යන්නේ. එතන චේන්ජ් එකක් වෙන්න ඕනේ. තේරෙනවද? ඒකයි දේවවචනේ කියන්නේ නුඹලා ලෝකේ ආකාරයට සමාන නොවි සිත් අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්ව වෙයල්ලා කියලා. අපි ස්වාමීන් වහන්සේ දැනගත්ත කියලා කියන්නේ උන්වහන්සේ පිළිගත්ත කියලා කියන්නේ ඒ ලෝකයේ තියෙන රාමුවෙන් වෙනස්ව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනස් විදියකට හිතන කෙනෙක් වෙන්න ඕනේ. වෙනත් බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. වෙන බලාපොරොත්තුව කියලා කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන එක විතරක් නෙවෙයි. මේ ලෝකයේ අපේ දේවල් කරගන්න එක විතරක් නෙවෙයි. මේ හැම එකක් එක්කම යට තියෙන්න ඕනේ අදහසක් මොකද්ද? මම සදාකාලයට යනවා කියන එක.
මට සදාකාල ජීවනයේ උරුමය තියෙනවායි කියලා. ඒක නැත්තම් මේ ලෝකේ අපි දකින්නේ මේ දේවල් විතරයි. අපි අද දවසේ ජීවත් වෙන මේ වැඩේ කරනවා අර වැඩේ කරනවා මේක කරනවා ඉතින් යනවා. ඒතකොට ලෝකීය ආකාරයෙන්ම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ආත්මය දිනා ගන්න. ඒ කියන්නේ ආත්මය දිනා ගන්නවා කියලා කියන්නේ අපි ස්වාමීන් වහන්සේ ඔබවත් මාවත් තෝරගෙන තිබෙනවා. ඔබත් මමත් ගැලවීම ලබලා තියෙනවා. හැබැයි මේ ගැලවීම ලබලා තියෙනවා කියලා හිතාගෙන නිකන් ඉන්න බෑ. මේ ගැලවීමේ රාමුවේ පවතින්න ඕනේ. ඒක මේ ඩිරෙක්ෂන් එකට යන්න ඕනේ. එතකොට තමයි උරුමය ලැබෙන්නේ. එතකොට තමයි මේ විසිලවන්තකම තුළ මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එතකොට ආත්මය දිනා ගන්න. ඒක හරියට අර වීසා ලැබිලා තියෙනවා වගේ. මට කොහේ රටක යන්න වීසා තියෙනවා. මම ඒ වීසා වලින් මෙහෙ ඉන්නවා. මට එහි සිටිසන්ෂිප් තියෙනවා. ඊයේ පෙරේදා ඩුවල් සිටිසන්ෂිප් දෙන එක ගැන ලොකු මේ එකක් යන වෙලාවක් මේ වෙලාවේ. එතකොට මෙහෙත් ඉන්න පුළුවන් තව තැනකත් ඉන්න පුළුවන්. නේද? අපි මෙහෙත් ඉන්නවා අනිත් සිටිසන්ෂිප් එක තියෙන කොහෙද? ස්වර්ගයේ. නේද? ඔබට ඇත්තේ ස්වර්ගීක නාගරිකත්වයක් කියලා කියන්නේ. නේද? කවුරුත් දැකලා තියෙනවද ස්වර්ගීය නාගරිකත්වය? හරි? ඒක තියෙනවා. ඒක ලියලා තියෙන්නේ නේද? ඒක ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ලැබලා තියෙනවා. ස්වර්ගීය නාගරිකත්වය අලුත් කරගන්න තු විදිහට මොකද වෙන්නේ? මෙහෙ ඉන්නේ. ඒක වීසා ටයිම් ටු ටයිම් අලුත් කරගන්න ඕන. ගිහිල්ලා එම්බසි එකට ගිහිල්ලා රිනිව් කරගන්න ඕන. එහෙම නැත්නම් මෙහෙ එකේ ඉන්න දන්නෙත් නැහැ ස්වර්ගීය නාගරිකත්වයක් තියෙනවා කියලා. නේද? ඒස ස්වර්ගීක නාගරිකත්වයක් ඔබටත් මටත් තිබෙනවා. මේ ගැලවීම ඔබටත් මටත් දීලා තිබෙනවා. හැබැයි මේ ගැලවීම කරා යන ගමනක් යන්න තිබෙනවා. ඒක ලබා ගන්න තිබෙනවා. ඒ ලබා ගන්න කල් මොකද වෙන්න ඕනේ? ඉවසීමෙන් මේ ගමන යන්න තිබෙනවා. ඉවසීමෙන් මේ ගමන යන්න තියෙනවා. ඒ නිසා ඒ කාලේදී මේක මට වැඩක් නැහැ කියලා මේ නාගරිකත්වයට වැඩක් නැහැ කියලා අතහැරලා දාලා ගියොත් ඒක මොකද වෙන්නේ? කවදාවත් යන්න බෑ ඒකට. නේද? ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කළා කියත් කවදාවත් යන්න බෑ. ඒ නිසා අරක තිබෙන බව මතක් කරමින් ඒක අනුව අද දවසේ ජීවත් වෙන්න ඕනේ. ඒකයි අවශ්‍ය. ඒක සඳහා එහෙම ජීවත් වෙන්න බැරි තත්ත්වයන් ලෝකේ එනවා. දැන් අපි හිතනවා අපේ ස්වර්ගීය නාගරිකත්වයක් තියෙනවා. හැබැයි අද දවසේ අමාරුකම් මැද්දේ යනවා. පීඩා මැද්දේ යනවා. රෝග මැද්දේ යනවා. පරාජයන් මැද්දේ යනවා. එතකොට මොකද වෙන්නේ? නාගරිකත්වය අමතකයි. මේකත් එක්ක දඟලන්නේ දැන්. නේද? එතකොට මොකද වෙන්නේ? ඉවසීම නැති වෙනවා. එතකොට අපි නාගරිකත්වයේ කෙනෙක් වගේ නෙමෙයි හැසිරෙන්නේ. මෙහි කෙනෙක් වගේ හැසිරෙන්නේ. අන්න එහෙම නොවෙන්න නම් මොකද අවශ්‍ය වෙන්නේ? ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. ඒ බලාපොරොත්තුවත් එක්ක ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට මේ කමන්නේ මොනවා වුණත් කමන්නේ අපිට අතන නාගරිකත්වයේ තියෙනවනේ. නේද? අපි කවදාද යනවා එතනට කියලා හිතනකොට මොකද වෙන්නේ? ලොකු ශක්තියක් ලැබෙනවා. එතකොට මේ පීඩාව දරා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකත් ජය ගන්නවා. ඒ නිසා මේක ජය ගන්න පුළුවන් අරක මෙනෙහි කිරීම තුලින්. ඒක තමයි මෙතන කියන්නේ. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. ඒක තුල අපිට බලාපොරොත්තුවක් ගොඩනගෙනවා සදාකාලික උරුමේ. එතකොට අද දවසේ කාරණේ ජයගෙන යන්න පුළුවන් වෙනවා. ඒක හොඳට අපි දකිනවා නෝවාගේ නැව සෑදීම. නෝවාට අවුරුදු 500ක් වයස් කාලේදී දෙවියන් වහන්සේ කතා කළා කියන නැවක් හදන්න කියලා. මේ දවස්වල එක්ස්කැවේෂන්ස් යනවා අරරත් කන්දේ නේද? තුර්කියේ තියෙන අරරත් කන්දේ එක්ස්කැවේෂන්ස් යනවා. නෝවාගේ නැව තිබුණාද කියලා තියෙන පැතිවල. හරි? දැනට මම ඊයේ දුව මට කිව්වා ඉන්ටර්නෙට් එකේ බලලා මොකද්ද සමහරක් දේවල් පොඩි පොඩි ඒවා අවුවෙලා තියෙනවා කියලා නෑ මේ ගලක් වගේ ගල් වගේ දෙන් නැවේ කියලා හිතනවා. සිදුරු කරපු ගල්. ඒ වගේ. ඉතින් සමහරක් අපි දන්නේ නැහැ මොනවද ඔය යනකොට මොනවද තියෙදි කියලා. මේ දවස්වල එහෙම යනවා. එතන මේ අරරත් කන්දේ තමයි නෝවාගේ නැව ගිහලා නැවතුනේ. නෝවා අවුරුදු 500ක් වයස්ස සිටි කාලෙදී දෙවියන් වහන්සේ කියන නුඹ නැවක් හදන්න කියලා. එතකොට ඒ කාලේ වැස්සක්වත් නැහැ. වැස්සත් නැවක් ගෙනියන්න බෑ මේ කන්දක උඩක හදන්න. නමුත් නෝවා කල්පනා කරනවා කවදා හරි වහිනවා. මොකක් හරි විදියකින් මේ නැව ගෙනියනවා. ඔව් හිතන්නේ වහලද ගම් වතුර ඇවිල්ලාද මොනවත් ඔහු හිතන්නේ. ඔව් හිතන්නේ මම මේ හදන නැව
නිෂ්ඵල දෙයක් වෙන්නේ නැහැ කියලා. එච්චරයි ඔහු කල්පනා කරන්නේ. මට අනකරේ ස්වාමීන් වහන්සේ මම ඒක කරනවා. කරාට පස්සේ මේ නැව නිකම් මෙතන තියෙන්නේ නැහැ. ඒ නැව හදන්න ආව මිනිස්සු මොකද කිව්වේ? මේ මිනිස්සයා පිස්සෙක්. මේ නැවක් හදනවා මෙතන. අඩු ගානේ මූදක් ළඟ ඉඳන් හදුවා නම් අඩු ගානේ තල්ලු කරගෙන හරි ගිහලා කෙනෙකුට මූදට දාන්න. මෙතන මේ කන්දක් උඩ නැවක් හදන්න. නැවක් හදනවා අනිත් එක වැහි පොදක්වත් ලැබිලා නැහැ අවුරුදු ගානකින්. එතන මේ පැත්තක වතුරකුත් නැහැ. මේ මිනිස්සයා හදනවා. ඉතින් අපිට මොකෝ නේද? අපිට පඩිය ගෙවනවා අපි හදනවා. නේද? අද දවසේ එනවා කීල් ගානවා සල්ලි යම්ම යනවා. බැන බැනත් යනවා අර මිනිස්සයාට. නේද? ඒ කොච්චර කාලයක් බැනුම් අවුරුදු 100ක් බැනුම් අහනවා. නෝවා බැනුම් ඇහිීමේ එක්ස්පර්ට් කෙනෙක් කියලා. නේද? අවුරුදු 100ක් බැනුම් අහනවා. 500යි පටන් ගන්නකොට 600 ඉවර වෙනකොට. හරි? බැනුම් ආගෙන ගිහලා ඉතින් සල්ලිත් ගෙවනවා. සල්ලි දීලා බැනුම් අහනවා. නේද? මිනිස්සු පවුල් ජීවත් කරවල බැනුම් අහනවා. ඈ? ඉතින් ඒ වගේ එකක් බැනුම් අහගෙන නෝවා යනවා අවුරුදු 100ක්. ඊට පස්සේ අන්තිමේදී මොකද වෙන්නේ? ගම් වතුර ඇවිල්ලා එළියට යනකොට අර කීල් ගාපු මිනිස්සු නැවේ එල්ලෙන්න එනකොට එල්ලෙන්න බැරි වෙනවා. ලී අල්ලපු මිනිස්සු එන ගහපු මිනිස්සුන්ට යන්න බැරි වෙනවා. නේද? නෝවා කිසි වැඩක් කරන්නේ නැතුව ඇති. නෝවාගේ පවුලයි කොහොමරි බේරලා යනවා. ඒක තමයි කියන්නේ ආත්මය දිනා ගන්නවා. ඔහු දැනගෙන හිටියා ඔහුගේ ආත්මය දිනා ගන්නවා වගේම ඔහුගේ පවුලත් දිනා ගන්න බව. ඒකයි විශේෂත්වය. නෝවා තමුන් ගැන විතරක් නෙවෙයි හිටියේ. නෝවා දැනගත්තා මමත් දිනාගෙන ඔය පවුලත් දිනා ගන්නවා. අද දවසේ ඔබටත් මටත් තියෙන්න ඕනේ ආකල්පය. මමත් දිනාගෙන මගේ පවුල කියලා කියන්නේ අපි ඉමීඩියට්ලි පවුල නේ විතරක් නෙවෙයි. කිතුණු පවුල සබාව නැත්තම් මුළු සෙනග දිනා ගැනීමේ ආශාවක් තියෙනවා. ඒක අපි දකිනවා මේ ආත්ම දිනාගෙන. මේ නිසා මේ ඉවසීම තුළ ඔහුගේ ආත්මය දිනා ගන්නවා. ඔහුගේ පවුලේ අයගේ දිනා ගන්නවා. මුළු ජාතියක් ඔහු තුලේ අලුතෙන් ඇති වෙනවා. ඊට පස්සේ බලනවා 6 වෙනි පදය එලිදරව් 1:9. එලිදරව් 1:9. නුඹලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුල පීඩා විඳීමේ රාජ්‍යෙහි ඉවසීමෙහි පංගුකාරයාද වූ යොහන්නම් මම දෙවියන් වහන්සේගේ වචනයද යේසුස් වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. නුඹලාගේ සහෝදරයාද යේසුස් වහන්සේ තුල පීඩා විඳීමෙහි රාජ්‍යයේ ඉවසීමෙත් පංගුකාරයාද වූ. ඊටම ලස්සන දෙයක් කියනවා. සමහරක් කියලාට දකින්න you are partner in progress කියලා නේද? සමහරක් දැන්. හරි? you are partner in patience කියලා යත්තොත් එහෙම. මේ එහෙමත් ඉන්නවද කවුරු? එහෙම කෙනෙක් තමයි මේ යෝහන් කියන්නේ. හරි? අර ඉවසීමේ පංගුකාරයා. නේද? අපි ඉවසීම තුල පංගුකාරකමක් තමයි මේ කියන්නේ. පීඩා විඳීමෙත් රාජ්‍යයේත් ඉවසීමෙත් පංගුකාරයා. පාර්ට්නර්. නේද? ඒ කියන්නේ මොකද්ද? ඔක්කොමලා එකට පීඩා විඳිනවා. ඔක්කොමලා එකට ඉවසනවා. ඒස ඉවසීම කියන එක සමහරක් වෙලාවට අපි සලකනවා අපි පෞද්ගලිකව එක එක්කෙනා ඉවසන එකක් කියලා. නෑ සමහරක් වෙලාවට මුළු ටීම් එකම ඉවසනවා. නේද? මුළු කණ්ඩායමම ඉවසනවා. මුළු පවුලම ඉවසනවා. මුළු සභාවම ඉවසනවා. නේද? එතකොට එහෙමක් තියෙනවා. එතකොට ඒකෙදි එක එක්කෙනා මෙයා ඉවසනවා වැඩිය මං අඩුවෙන් නෙවෙයි. ඒකත් ෂෙයා කරගන්නවා. හරි? අපි ෂෙයා කරගන්න මොන හරි නේද? කෑමක් අරගෙන ආවොත් ඒක ෂෙයා කරනවා. ඉවසීම ෂෙයා කරගන්න නේද? ඒක තමයි මේ කියන්නේ. මට ටිකක් ඉවසීම වැඩි තියෙනවා අනිත් එක්කෙනා චුට්ටක් දෙනවා. හරි? එයාගෙන් පොඩ්ඩක් ගන්නවා නේද? එහෙම එකක් මේ කියන්නේ. ඒ ඔක්කොමලා හවුල්කාරයෝ වෙනවා. මොකේද මේ ඉවසීම ෂෙයා කරගන්න පුළුවන්? පීඩාවේදී. නේද? පීඩාව එනකොට එක්කෙනෙක් මෙහෙම ප්‍රෙස් වෙනකොට අනිත් එක්කෙනා ඒක දරා ගන්නවා. හරි? එතකොට බැලන්ස් කරගෙන දෙන්නම යනවා ඒකට. නේද? පීඩාව බෙදා ගන්න. ඊටාම ලස්සන දෙයක් මේක. හවුල් කාර්යයක් නැත්නම් පංගු කාර්යයක් ඉවසීම සඳහා. හරි? මේක ඊටාම වැදගත් දෙයක්. ඉවසීමේ හවුල්කාරකම නැත්නම් පංගුකාරකම. ඒ සමහරක් වෙලාවට අපිට පෞද්ගලික ඉවසන්න වෙනවා. සමහරක් වෙලාවට පවුලක් වශයෙන් ඉවසන්න වෙනවා. ස්වභාවයක් වශයෙන්, සෙනගක් වශයෙන්, කණ්ඩායමක් වශයෙන් ඉවසන්න වෙනවා. ඉතින් ඒ දේ අත්දකින්න, ඒ දේ ෂෙයා කරගන්න. අපි හිතන්නේ නැහැ ඉවසීම ෂෙයා කරගන්න පුළුවන් හිතනවා. ඕගිල කාගෙන් හරි ගිහලා මට ඉවසීම චුට්ටක් දෙන්න කියලා එහෙම ඉල්ල ගත්තා ඇයි? නමුත් ඉන්ඩිරෙක්ට්ලි ඒක වෙනවා.
මේ කියන්නේ නේද? මේ කියන්නේ එක වෙනවා. අපි කොහොමවත් හිතන්නේ තව කාගවත් ඉවසීම ගන්න පුළුවන් නෑ. ඉවසීම ගන්නවා. ඉවසීම ෂෙයා කරගන්න. ඒක තමයි ඉවසීමේ පංගුකාරයා වෙනවා කියන්නේ. එක විදුලි බලාගාරයක පුද්ගලයෙක් හිටියා. ඔහු සුළු සේවකයෙක්. නමුත් ඔහු ඒ බලාගාරය තුල ඉතා විශාල වැදගත් කාර්යයක් කළා. නමුත් ඔහු අවංකව එතන වැඩ කරපු නිසා ඔහු සමහරක් වෙලාවට ඔහුගේ දැනුම සහ හැකියාවක් තිබුණා කුඩා සුළු සේවකයෙක් වුණත්. නමුත් ඔහු ඒක හරියට කරා. නමුත් පසු කාලයකදී ඔහුට නොයෙක් බාධා පීඩා ආවා යම් දේවල් වලින් ඉහළින්. හැබැයි ඔහු ඔහුගේ කාර්යය දිගටම නොකඩවා ඒ විදිහට කරා. යනකොට යම් කාලයක් ඔහුට යම් කිසි දෙයක් සඳහා දඬුවම් කරා. ඔහු අවංකව වැඩ කරා. ඔහු හරි වෙලාවට ආවා. හරි වෙලාවට ගියා. නමුත් ඒ නිසා සමහරක් අයගේ වැඩපිළිවෙළවල් බාධා වුණා. නමුත් ඔහු ඒක ගන්න ඔහුගේ කාර්යය කරගෙන ගියා. එහෙම නිසා යම් පොරු වරදක් ඔහුට පටවලා ඔහුව වැඩතහනම් කිරීමකට ලක් කරන්න කටයුතු යෙදුවා. මේ වෙලාවේ මොකද වුනේ? ඔහුගේ යාළුවෝ ටික දෙනෙක් හිටියා. ඔවුන් කිව්වා මේක සම්පූර්ණ අසාධාරණයි. අපි හොඳටම දන්නවා මේ පුද්ගලයා ගැන. පුද්ගලයා ඉතා අවංක කෙනෙක්. අවුරුදු ගාණක් මේ ආයතනයේට සේවය කරපු කෙනෙක්. ඒ නිසා මේක දෙන්න බෑයි කියලා ඔවුන් ගිහලා කලමනාකරිත් එක්ක කතා කළා. මෙහෙම කරන්න එපා. මේ මනුස්සයා මෙතන ඔය කියන කිසි දෝෂාරෝපණයක් මෙයාට නැහැ. මෙයා හොඳ මිනිස්සෙක්. නමුත් ඒක කලමනාකාරීත්වය පිළිගත්තේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ නොඑක් මේක ගැන ගැටුම් ඇති වුණා. අවසානයේ උන් තීරණය කළා මේ පුද්ගලයාව අයින් කරන්න. මේ පුද්ගලයා නිසා මෙතන අවුලක් ඇති වෙයි කියලා උන් තීරණය කළා. උන් රස්සාවෙන් අස් කරාට පස්සේ මොකද උනේ? මෙයාත් එක්ක හිටපු කණ්ඩායම ටික දෙනෙක් හිටියා ආයතනේ. ඔවුන් වැඩ වර්ජනය කළා. ඔවුන් වැඩ වර්ජනයකට යොමු වුණාට පස්සේ ඔවුන්වත් දැන් වැඩ තහනම් කරලා දී. දැන් අර මිනිස්සයාට ගෙදර මිනිසුන්ටත් කන්න නැහැ මේගොල්ලොන්ටත් නැහැ. සියලු දෙනාම දැන් මේකේ පංගුකාරයෝ වෙලා. හරිද? ඉතින් මේගොල්ලෝ ඔක්කොමලා දුක් විඳිනවා දැන්. ටික දවසක් කොහොම ගියා. නේද? අර විදුලි බලාගාරෙත් හොඳට වැඩ කරගෙන ගියා. එක අවස්ථාවක් ආවා මේකේ ජෙනරේටර්ස් වල කිසියම් ප්‍රශ්නයක් ආවා. මේ වෙලාවේ මේක දන්න කිසිම කෙනෙක් එතන හිටියේ නැහැ. ඒ නිසා මේ මුළු සර්විස් එක අඩාල වෙලා දවස් 2-3ක් එක දෙන්න බැරුව විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඒ මුහුණ දුන්න වෙලාවේ මේ කලමනාකාරීත්වය තීරණය කළා. දැන් කාටද මේක කරන්න පුළුවන් කියලා බැලුවාම විශාල මුදලක් අරගෙන වෙන තැනකින් කරන්න ඒගොල්ලන්ට සිද්ධ වුණා. එතකොට මේ වෙලාවේදී එක්කෙනෙක් කියවලක්වා මෙච්චර මුදලක් වේදම් කරන්න එපා. මේ අර අයින් වෙච්ච මිනිස්සු ටික ගන්න. මේ මිනිස්සුන්ට නැවත කැඳවන්න. මේ මිනිස්සු වැඩේ දන්නවයි කියලා. ඊට පස්සේ ඒ අතරින් එක්කෙනෙක්ව කතා කරලා කිව්වා ඔබ මේක දන්නවද? ඔව් කියනවා. ඔව් මට මේක කරන්න පුළුවන්. හැබැයි මේක දෙයක් ඉල්ලනවා. ඔබ මේ ආයතනයේ මේ පුද්ගලයෙක් අයින් කළා. අපි ඔහු වෙනුවෙන් අපිත් එළියට බැස්සා. අපි සියලු දෙනාටම රස්සාවල් නැතුව ගෙවල් වල දැන් දුක් විඳිනවා. හැබැයි මම ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නවා. හැබැයි මම ඇවිල්ලා ඒ දේ කරන්නේ අපි සියලු දෙනාම නැවත වැඩට ගත්තේ නැත්තම්. ඒතර කල්මනාකාරීත්වයේ කොන්දේසි විරහිතව ආයි හිඟපඩිත් දීලා සියලු දෙනාම නැවත වැඩට ගන්න. දුක් විඳීමේ හවුල්කාරකම කියන්නේ ඒක තමයි. පීඩා විඳීමේ හවුල්කාරකම. එතකොට අපි හැමතිස්සම ඒකෙදි ඉවසීම තියෙන්න ඕනේ සියලු දෙනා තුලම. ඒස ඉවසීම ෂෙයාරබල් කරන්න පුළුවන්. ෂෙයා කරන්න පුළුවන්. හරි? ඒක නිකන් ගිහිල්ලා මෙහෙන් අරගෙන තව කෙනෙකුට දෙන එකක් නෙවෙයි. ඒක සියලු දෙනාම ඒ ඉවසීම තුල යනකොට ඉවසීමක් ට්‍රාන්ස්ෆර් වෙනවා. ඉවසීම පටන් ගන්න දෙවියන් වහන්සේගෙන් නිසා ඒක එක එක්කෙනා තුලින් අනිත් එක්කෙනාට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒස ඉවසිලිවන්ත පුද්ගලයා කියලා කියන්නේ තව බොහෝ දෙනෙක් තුල ඉවසිලිවන්ත ඇති කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපි අන්තිමේද බලමු අන්තිම පදය. තෝරාගත ගැලවීමට ගෙනෙන පිණිසත් අපි ඉවසීම සැබෑ ඉවසිලිවන්තකම ඇතිව සිටින්න ඕනේ. ඒක අපි දකිනවා 2 තිමෝති 2:10.
එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇත්තා වූ ගැලවීම සදාකාල තේජස සමග ලබන මිනිස ඔවුන් නිසා සියල්ල ඉවසමි. සැබෑ ඉවසිලිවන්තකම කියන්නේ උත්තරීතර ඉවසිලිවන්තකම කියලා කියන්නේ මම නිසා ඉවසීමම නෙවෙයි. මම මගේ පවුල නිසා ඉවසීමත් නෙවෙයි. නේද? මම ක්‍රිස්තුස් වහන්සේ නිසා ඉවසනවා. කවුරු වෙනුවෙන්ද? අනිත් අය ගැලවීමට ගෙනෙන පිණිස. ඉවසීමේ ලෙවල්ස් තියෙනවා. මම වෙනුවෙන් ඉවසන එක හරි. අනිත් කෙනෙක් පවුල වෙනුවෙන් ඉවසන එකත් හරි. නමුත් වැඩිම ඉවසීම කියලා කියන්නේ මට සියල්ලම නැති වුණත් තව පුද්ගලයෙකුගේ ගැලවීම පිණිස ඉවසිලිවන්තව සිටීමයි. මොකද එතකොට ඒකට රිවෝඩ් එක ඉන්නේ කොහෙන්ද? කෙලින්ම ස්වර්ගයේ. එක පුද්ගලයෙක්ගේ පරිවර්තනය තුළ කියනවා ස්වර්ගයේ ප්‍රීතිය ඇත්තේ කියලා. ඒ නිසා එක පුද්ගලයෙක්ගේ ගැලවීම තුලින් පවා ස්වාමීන් වහන්සේ තුළ ප්‍රීතිය ඇති වෙනවා. ඒ කියන්නේ අපි ඉවසීම තව කෙනෙක් ගැලවීම කිරීමට සඳහා ගැලවීමට යොමු කිරීම සඳහා ඉවසමින් ඉන්න තියෙනවා. අන්න ඒක මේ ඉවසීම සැබෑ ඉවසිලිවන්තකම කියන්නේ අනිත් අය වෙනුවෙන් ඉවසිලිවන්ත වීම. මේක පාවුල්තුමාගේ ජීවිතය අපි තා විශාල ලෙස දකිනවා. ඔව්ව ගිහිල්ලා අල්ලගෙන ගිහිල්ලා මේ කසපහර දෙනකොට ඔහු ඉවසනවා. ඔහු කියනවා මේ සියල්ල ඉවසන්නේ ඔබ ගැලවීමෙන් සම්පූර්ණ වන පිණිසයි කියලා. ඔබ ගැලවීම තුල සම්පූර්ණ වන පිණිසයි කියලා. ඒක කාලයක් මට තිබුණා දුෂ්කර පැත්තක සේවය කරන්න. ඒ සේවය කරන කාලේ මම බොහෝ වර ඉල්ලුවා කොළඹට මාරුවක් ලැබෙන්න කියලා. එතකොට අපි පවුල මෙහි තියේ වයිෆුයි දුවයි. ඉතින් මම කොළඹට ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලලා බොහෝ කාලයක් යාඥා කළා. නමුත් උත්තර ලැබුණේ නැහැ. ඉතින් මම කල්පනා කරා ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ කියලා. නමුත් ඔහොම ඉන්න අතරේ යම් වෙලාවක ඒ ස්ථානීය හිටපු පුද්ගලෙක් මාත් එක්ක කතා කළා. ඒ වැඩපළේ හිටපු කෙනෙක්. එතකොට මේ කාලේ මට තේරුණේ විශාල පීඩා කාලයක්. බලාපොරොත්තු වෙනවා ලැබෙන්නේ නැහැ. මම වීකෙන්ඩ් එකට එනවා ආයේ යනවා. ඊටාම දුෂ්කර ගමනක්. සියල්ල අවුල් වෙලා කිසිම බලාපොරොත්තුවක් ඇතුව වැඩ කරන්න බෑ. ඒ ඔක්කොම පීඩා කාලයක්. ඒ අතර යාඥා කරනවා උත්තර ලැබෙන්නේත් නැහැ. ඒ මොකක්වත් දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නෙත් නැහැ. ඉතින් විශාල කලකිරුණු කාලයක්. ඉතින් මම කල්පනා කරා ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ අතරදී එක පුද්ගලයෙක් ඇවිත් දවසක් කතා කරා. ඒ කතා කරනකොට ඔහු යම් ප්‍රශ්න වගේක් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා ඔහුට මේ දේ කියලා දෙන්න කියලා. ඔහු ඒක හරහා ස්වාමීන් වහන්සේව අඳුනගත්තා. මේ අවුරුදු 4ක් විතර ඉන්න අතරේ. ඔහු ඒක හරහා අඳුනගෙන ස්වාමීන් වහන්සේව පිළිගත්තා. ඔහු ඒ දේ වෙලා හරියටම මාසයක් යනකොට මට ට්‍රාන්ස්ෆර් කොලේ හම්බුණා. ඉතින් මම ඉල්ලලත් නැහැ. ඉබේම මගේ අතට ට්‍රාන්ස්ෆර් එක ලැබුණා. ඒතර මට තේරුම් ගියා ඒ දුක් විඳීමේ කාලය ඔහු වෙනුවෙන් තමයි ගත කරන්න මට උන්වහන්සේ තියලා තිබ්බේ කියලා. ඊට පස්සේ මම සතුටු වුණා ස්වාමීනි තව අවුරුදු දෙකක් වුණත් කමන්නේ තවත් කවුරු හරි වෙනුවෙන් ඉන්න පුළුවන් නම්. ස්වාමීන් වහන්සේ ඒ තුල විශාල සතුටක් ඇති වෙනවා. ඒක තුල පස්සේ සතුටක් ඇති වෙනවා. ඒක සතුටක් බවට පත් වෙනවා. ඇයි අපේ දුක් විඳීම සහ කාලය තුල යම් දෙයක් ස්වාමීන් වහන්සේගේ වැඩක් සිද්ධ වුණා කියලා. ඒ නිසා මතක තියාගන්න තෝරාගත් අය ගැලවීමට ගෙනෙන පිණිස උන්වහන්සේ ඔබටත් මටත් දුක් විඳීමේ කාලයක්, ඉවසීමේ කාලයක් දෙනවා. එසේ ඉවසීම අවසානයේදී අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඉවසීමෙන් අපේ පවුලට ප්‍රතිඵල ලැබෙනවා. ඉවසීමෙන් සමාජයට ප්‍රතිඵල ලැබෙනවා. අනිත් අයට විශේෂයෙන් අනිත් අයට ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ ඉවසීම තමයි වැඩිම ආයෝජනයක් තියෙන එක. ඉවසීම ඔබ අතේ තියෙන්නේ දැන්. ඒක ඔබට බැංකු කීපයක් තියෙනවා ඉන්වෙස්ට් කරන්න පුළුවන්. හරි? මෙතන ගිහලා මගේම බැංකුවේ ඉන්වෙස්ට් කරතේ. මගේ පවුලේ බැංකුවේ ඉන්වෙස්ට් කරතේ. සමහර කලාට සමාජයේ බැංකුවේ සමහර වෙන
ස්වාමීන් වහන්සේ තුල ගැළවීම හොයන පුද්ගලයෙක් වෙනුවෙන් තියෙන බැංකුවේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. වැඩිම පොලිය ලැබෙන්නේ එතන. පැහැදිලි. ඒ නිසා ස්වාමීන් වහන්සේ තුල අපි ඉවසීම අනිත් අය වෙනුවෙන් කරන්න වෙනවා. එතකොට ඒකේ ආශිර්වාදය බහුල වෙනවා. ඉතින් අද දවසේ අපි බැලුවේ සැබෑ ඉවසිලිවන්තකම. එකක් අපි බැලුවා පීඩාවලදී ඉවසිලිවන්තකම. පීඩාවෙන් ඉවසිල්ලෙන් සහතිකකම නැත්නම් දෙවියන් වහන්සේගේ අනුමැතිය ලැබෙනවා. ඒ වගේම බලාපොරොත්තුව ලැබෙනවා. බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ලැජ්ජාවටපත් නොවන්නේය. ඒක තමයි ස්ථිර වෙන්නේ. හැබැයි මේ අතරදී පීඩාව විඳින ඇතුළේ ඉවසිල්ල සහතිකකම ලබන්න ඕනේ. ලැබුණොත් මේ දේ සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ඒ වගේම යේසුස් වහන්සේ තුල දුක් විඳීමෙන් අධෛර්ය වෙන්නේ. අපි ස්වාමීන් වහන්සේගේ වැඩේ කරනවා, සන්තෝෂෙන් ඉන්නවා, ඉවසිලිවන්තව ඉන්නවා. හැබැයි කලකිරෙනවා. අධෛර්ය වෙනවා. කොච්චර කල් මෙහෙම යන්නද? කොච්චර කල් මෙහෙම හිටියත් මේ දේ වෙයිද? අන්න එහෙම අධෛර්ය වෙනවා. එහෙම අධෛර්ය නොවි ස්වාමීන් වහන්සේලා යායුතු. ඊට පස්සේ කියන අනුන්ගේ විරුද්ධවාදිකම් වලදී නොඑක් පීඩාවලදී ඉවසීම නැති වෙනවා. නමුත් ඒකෙත් අමාරු දේ තමයි අනිත් පුද්ගලයන් හරහා එන විරුද්ධවාදිකම් වලදී ඉවසිල්ල ආරක්ෂා කරගන්න එක. ඒක අපිට දෙන ටෙස්ට් එකක්. ඒ ටෙස්ට් එක පාස් වුණා කියන්නේ කමුන්ට පෞද්ගලික වෙන එක දරා ගන්න පුළුවන්. ඒ නිසා මේක හයස්ට් ටෙස්ට් එකක්. ඒ වගේම පීඩා මැද්ද යනකොට ඉවසිලිවන්තකම යනකොට ඉවසිලිවන්තකම තුල සිත ස්ථිර වෙනවා. එක තැනකටපත් වෙනවා. ඒ තුල තමයි බලාපොරොත්තුව ලියලන්න ගන්න. බලාපොරොත්තුව නිකන් වැනෙන තැනක උපදින්නේ නෑ. ඒක හරි තැනකට ඇවිල්ලා ස්ටේබල් වුණාම ඒක උඩ තමයි බලාපොරොත්තුව ගොඩ නැගෙන්නේ. ඒ නිසා සිත ස්ථිර වීම කියලා කියන්නේ බලාපොරොත්තු උපදින තැන. ඒ වගේම මේ ඉවසීම තුලින් ආත්මය දිනා ගන්න පුළුවන් වෙනවා. තමුන්ගේ ආත්මය දිනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනිත් අයගේ ආත්ම දිනා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉවසීම සදාකාල ජීවනය සඳහා යන මාර්ගයක් වෙනවා. ඒ වගේම ඉවසීම ෂෙයා කරගන්න පුළුවන්. ඉවසීමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හවුල්කාරයෙක් වෙන්න පුළුවන්. එලස කණ්ඩායමක් වශයෙන්, පවුලක් වශයෙන්, නැත්නම් සභාවක් වශයෙන් ඉවසීම ප්‍රගුණ කරනකොට මේ தત્ත්වය එනවා. ඒ නිසා සභාවල් ගැන එළිදරව් පොතේ කියන නුඹලා සභාවක් වශයෙන් ඉවසනවා. පීඩා මැද්දෙන් යනවා. ඒ නිසා මම නුඹලා ගැන සතුටු වෙනවා කියලා ආඥාන් වහන්සේ. කියන්නේ මුළු සභාවම ඉවසීම ෂෙයා කරගත්ත සභාවල්. අන්න එහෙම. දැන් සමහරක් සභාවල් නැහැ ඉවසීම කියන මේ කියනකොට අනිත් එක්කන රණ්ඩු වෙන්න යනවා. නේද? එහෙම නෙවෙයි. ඉවසිලිවන්තකම ඒක ෂෙයා කරගන්න සභාවක් වෙන්න. එතකොට ඒ වගේම අන්තිමට අපි බැලුවා තෝරාගත් අය ගැලවීමට ගෙනෙන පිණිස. තව කෙනෙක්ව ගැලවීමට ගෙනෙන පිණිස ඉවසීම කියලා කියන්නේ ඊටා විශිෂ්ට ඉවසීමක්. ඒ ඉවසීමෙන් තමුන්ගේ ජීවිතයට ලැබෙනවා වගේම තව කෙනෙක්ගේ ජීවිතේ ගැලවීමට ගෙනෙනවා කියන්නේ ඒ තුලින් ස්වර්ග රාජ්‍ය උරුමය ලැබෙනවා කියන්නේ තමුන්ට මහත් ආශිර්වාදයක් ලැබෙන එකක් වෙනවා. එසේ ඉවසීම ප්‍රගුණ කරාම පෞද්ගලිකව ජීවිතේ වෙනස් වෙනවා. පෞද්ගලිකව ආශිර්වාද අත්දකින්නවා. ඒ වගේම අනිත් අයගේ ජීවිත තුල ආශිර්වාද අත්දකින්නවා. ඒ තුලින් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද තුල අපි ශක්තිමත් වෙනවා. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කළ යුතු සැබෑ ඉවසිලිවන්තකම කියලා කියන්නේ මේ වගේ ඉහළ මට්ටමේ ඉවසිලිවන්තකම. දැන් කවුරුරි බනිනකොට අද්ද නොකර ඉන්න ඉවසීමත් හොඳයි. ඊට වඩා ලොකු එකක් මේ බලාපොරොත්තු තුල නේද? ලොකු ඉවසීමක් කියලා කියන්නේ මෙන්න මේක. ඒක තමයි සැබෑ ඉවසිලිවන්තකම. හොඳයි අපි මේකේ අවසානයට ආවා. ඊළඟ එක දවසයි තියෙන්නේ තව. එතකොට ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා උදේ ඉෂ්ට කරා කියලා සතුටු වෙන්න පුළුවන් නේද? හරි? ඒ නිසා හැබැයි ඒක ඊට පස්සේ ඉවසිලිකාන්තකම ඔන්න ප්‍රැක්ටිස් කරන්න වෙනවා ජීවිතේ ඊළඟ කාලේ දිගටම. හරි? ඒක බලලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ලබලා යටහත් පහත්කම කී දෙනේ ප්‍රැක්ටිස් කරනවද දන්නේ නැහැ නේද? මතකද දන්නේ නැහැ. ඒක තමයි ගිය පාර අපිට දීපු පාඩම. ඒ වගේ ඉවසිලිවන්තකම වැදගත් දෙයක්. මොකද ඒක තුළ උන්වහන්සේ අපිට බොහෝ දේ උගන්වන නිසා. අපි ආඥා කරමු. සුද්ධ බලවත් දෙවියන් ඔබ වහන්සේගේ නාමයෙන් ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනේ තුල අපි ඉගෙනගත්ත සැබෑ ඉවසිලිවන්තකම. ඒක නිකන් සිටුේෂන් තත්වයන් වලදී හැසිරීමක් පමණක් නෙවෙයි. ඒක තුලින් චරිත ලක්ෂණයක් බිහි වෙලා චරිතයක් හැටියටපත් වෙලා ඒක තුල බලාපොරොත්තුවක් ඇති වෙලා ඒ බලාපොරොත්තුව තුල ජය ලබන ලැජ්ජාවටපත් නොවන තත්වයකට අපව ගෙන යන්න
මේ ඉවසිලිවන්තකම ප්‍රයෝජනවත් වෙනවා. එස ස්වාමිනී සැබෑ ඉවසිලිවන්තකම අප තුළ ප්‍රගුණ කරමින් ඒක අත්දකිමින් ඒක තුළ විය හැකි දේ අත්දකිමින් ඒක තුළ ලැබෙන ආශිර්වාද භුක්ති විඳින පිණිස ඔබ වහන්සේ අප සූදානම් කරන්න පියාණනි. ඒ සඳහා අප සකස් කරන්න, හදන්න, කඩන්න, නිවැරදි කරන්න ඕන විදිහට ගෙනියන්න. ඒක සමග කාලය හරස් වෙනකොට අපේ කල්පනා වෙනවා ඉවසිලිවන්තකමෙන් කොච්චර කාලයක් යන්නද, කොච්චර කාලයක් මෙහෙම ඉන්නද, නොඑක් සිතිවිලි අපිට එනවා. කොහොම වේද ඊට පස්සේ කියනවා නොඑක් සිතිවිලි එනවා. නමුත් ඒ සියල්ල අමතක කරලා ස්වාමීන් වහන්සේ ඉවසිලිවන්තව යන විට හිතාගන්න බැරි දේ, විය නොහැකි දේ, කරන්න බෑ කියලා හිතන දේ ස්වාමීන් වහන්සේ තුළ අත්දකින්නවා. මක්සද ඔබ වහන්සේ පීඩා විඳීමේදී ඉවසීමද, ඉවසීමෙන් තැන්පත්කම එනම් ඔබ වහන්සේගේ අනුමැතියද, අනුමැතියෙන් බලාපොරොත්තුවද ලබා දෙන නිසා ඒ බලාපොරොත්තුව කිසිසේත් ලැජ්ජාවටපත් නොවන බව අප ඒකාන්ත ලෙස විශ්වාස කරනවා. මක්සද ඔබ වහන්සේගේ වචනය නිසා පියාණනි. ඒ දේ අත්දැකලා තේරුම් අරගෙන ඔබ වහන්සේගේ සාක්ෂිකාරයන් වෙන්න අපට උදව් කරන්න ස්වාමිනී. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.